සුබ දවසක්. අද පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා අද දවස් තමයි ශ්‍රී ලාංකිකයන් තමන්ගේ නිදහස් දිනය ලෙස සමරන දිනය. ශ්‍රී ලාංකිකයන් අද දවසේ නිදහස් දිනය විදිහට සමරන්නේ 1948 පෙබ්‍රවාරි 4 වෙනිදා බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස් ලැබූ දිනය ලෙස තමයි අද දිනය තමන්ගේ නිදහස් දිනය ලෙස හඳුන්වනු ලබන්නේ. නිදහස් දිනය ලෙස අද දිනය හැඳින්වුවට සමහර විට ඇතමෙක් ශ්‍රී ලාංකිකයන්ට අද අපිට නිදහස තියෙනවද කියන ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. විවිධ ආකාරයෙන් විවිධ මනුෂ්‍යයන්ට විවිධ විදිහට ඒ නිදහස ලැබිලා තියෙනවා කියන ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ පිළිබඳව අපි වෙන දවසක කතා කරන්න බලාපොරොත්තු අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ලැබුණු නිදහස මොකද්ද? නැත්නම් ඒ නිදහස ලැබුණේ කාගෙන්ද? ඒ නිදහස ලැබුණේ කොහොමද කියන කාරණය පිළිබඳව. ඒ පිළිබඳව කතා කරන අදත් අපිත් එක්ක එකතු වෙන්නේ Next Voice සමග ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ඉතිහාස විචාරක සුජිත් අක්කරත්ත මහතා. අයබෝන්. අපි පළමුවෙනි තැනට පොඩි ප්‍රවිෂ්ටයක් විදිහට ගමු. 1948 නිදහස කියන්නේ මොකක්ද? නැත්නම් මේ ලැබුණු නිදහස ලැබෙන්නේ මොකද්ද? ඒක ලැබුණේ කාගෙන්ද? මොකද්ද මේ 1948 නිදහස කියන්නේ? මේක ඇත්තටම බේරගන්න ඕන වචනයක්. බොහෝ අය හිතන්නේ අපි අවුරුදු 133ක් බ්‍රිතාන්‍යයන්ට යටත් වෙලා හිටිය කියන එක. ඔව් 815 අපි නිල විදියට. පළවෙනි දේ තමයි අපි යටත් උනේ නැහැ. අපි ගිවිසුමක් පිට අපේ තිබිච්ච මේ මොහොතේ තිබිච්ච රාජ්‍ය අපි බාර දුන්නා. ඒක අධිරාජ්‍යවාදී ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවක්. යටත් වුණා නම් ගිවිසුමක් අත්සන් කරන්න අවශ්‍ය නැහැනේ සිංහල ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍ය ප්‍රධානීන් මගුල් මඩුවේදී. ඒ හින්දා පළවෙනි ඉතිහාසය කියද්දී බොහෝ අය මේ වචනේ දිගින් දිගටම පාවිච්චි කරන එක දැන් නතර කරන්න ඕන. ඒ හින්දා අපිට පේනවා බ්‍රිතාන්‍යෝ සහ ලාංකිකයෝ අතර පූර්ව එකඟතාවයක් මුල් යුගයේම තිබුණා. බ්‍රිතාන්‍ය පහු කාලේ ලංකාව දිහා හෙළපු දෘෂ්ටිය වෙනස් එකක්. මොකද අපේ ජනප්‍රිය කියන බ්‍රිතාන්‍ය ලංකාව සහ මුලින්ම විනාශ කරයි කියන එකනේ. ඒකේ සැලකියුතු ඇත්තක් තිබුණට සහ මුලින්ම ලංකාව ගොඩනගපු බ්‍රිතාන්‍ය ජාතිකයන් විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. ඉතින් මේවත් එක්කයි තියෙන්නේ. ඉතින් අපි බලන්න ඕන 815 මාර්තු 2 වෙනිදා මගුල් මඩුවේදී අත්සන් තබන ගිවිසුම යටත් වීමක්ද එකගතාවයක්ද කියන එක. ඒ වගේම දැන් අය කියනෝනේ 1948 පෙබරවාරි 7 කළුසුද්දු නිදහස ලබා ගත්ත එක ඩොමිනියන් තත්ත්වයක්. අපි නිදහස ගත්තේ නෑ කියලා. 815 මාර්තු 2 වෙනිදා හැල්ලා මගුල් මඩුවේදී වුණු දේ හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් අත්ත වශයෙන්ම බාරගත්ත දේ බාර දුන්නා. කියන එකයි මගේ දේ. බාරගත්ත 815 ආයි බාර දුන්නා. ඒ විදිහටම අපි ලේ හලන්න නැතුව බාරගත්ත ලේ හලන්න නැතුව බාරක් දුන්නා. එතන මම කියන්නේ අපි ඒක හොඳද නරකද කියන්නේ ඉතිහාස පරීක්ෂා කිරීමේදී මම හැම විටම කියන්නේ අපි එන්න ඕන මධ්‍ය ලක්ෂයට. අපිට බෑ එක පැත්තකට බර වෙන්න. ඉතින් එතන ඉඳන් මම යන්න කැමති. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ලංකාව අධිරාජ්‍යවාදයට ගොදුරු වුණේ 1815 පූර්ණ වශයෙන් ලංකාව යටත් වෙන එක. ඒ කියන එක කියනෝනේ අධිරාජ්‍යවාදී පාලනයට නතු වුණා. හැබැයි අපේ සමාජය අත්උස්සල යටත් වෙච්ච සමාජයක් නෙවෙයි. වෙඩි තියලා යටත් කරපු සමාජයකුත් නෙවෙයි. වෙන ක්‍රියාවලියක් ඒක ඇතුලේ වුණා. ඒක අපි පස්සට කතා කරන්න. හැබැයි අපිට අධිරාජ්‍යවාදී බලපෑම් සිද්ධ වුණේ අර්ධ වශයෙන් අපි 1505 ඉඳලා යටත් රාජ්‍යය. එහෙම බැලුවොත් අපි අවුරුදු 443ක් විතර යටත් වෙලා තියෙනවා අර්ධ වශයෙන්. මම මේක ඊටත් ඈතට ගෙනියන්නේ නැහැ. අපි ක්‍රිස්තු වර්ෂ 1215 පොළොන්නරු රාජධානිය වැටුණු දා ඉඳලා අර්ධ අධිරාජ්‍යයක්. එහෙම ගත්තොත් සියවස් 7ක් අවුරුදු 734 අපි යටත් වෙලා තියෙනවා. අර්ධ වශයෙන් යටත් වෙලා 1815 පූර්ණ වශයෙන් යටත් වෙලා තියෙන. ඉතින් මේ දීර්ඝ අධිරාජ්‍යයන් සමුදායක දකුණු ඉන්දියාව අවශේෂ ආසියානු අධිරාජ්‍යවලත් 505 ඉඳලා යුරෝපීය අධිරාජ්‍යයන් වලත් දඩබිමක් බවට ලංකාව පත් වුණා. ඊට පස්සේ 1815 ඍජු පාලනයකට බ්‍රිතාන්‍යයට අර්ථත් වුණාට පස්සේ ඒකෙන් නිදහස් වෙන්න කරපු අරගලය හුමාරුම නිදහසක් විදිහට අපි ලබා ගත්ත. ඒක මම දකින්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී යුගයේදී අපි කතා කළ යුතු කතා නිමිත්තක්. මොකද මගේ පළවෙනි දේ තමයි ඩී.එස්. සේනානායකගේ ව්‍යායාමය
පිළිබඳ විවේචන ගොඩක් තියෙනවා. හැබැයි මතක තියාගත යුතු එකක් තමයි 815 බාර දුන්නු ලංකාවේ ඒ විදියටම බින් අගලක් නැතුව නැවත බාර ගන්න හොට පුළුවන් වුණා. ඒ අර්ථයෙන් මේ නිදහස ඉන්දියානු නිදහස් සරගලයට වැඩියත් වෙනස් ආකාරයක එකක්. ඒ හින්දා මම හිතන්නේ ලේ නොහලපු හින්දා මිනිස්සුන්ට මේක සටනක් නොවුනට ඇතිහාසය ඇති තරම් ලේ හැලුව නිදහස සබා ගැනීම සඳහා. හැබැයි අවසාන ව්‍යායාමයේදී අපේ නිදහස් සරගලේ ව්‍යවස්ථාපිත අරගලයක් නේ. බාරගත්ත දේ බාර දුන්න කියලා තමයි මම කියන්නේ. හරි අපි බාර ගත්ත දේ කතා කරන්න කලින් බාර දුන්න දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලිමු. මොකද බාර දුන්න දේ ගැන තන 815 මාර්තු මාස 2 වෙනිදා වෙන්නේ මගුල් මඩුවේ සිදුවෙන කාරණා පිළිබඳවත් විවිධ කතා තියෙනවානේ. විවිධ විදිහට ප්‍රබන්ධ විදිහට හැදිච්ච කතා තියෙනවා. ඉතිහාස පොත්වල ලියුණු කතා තියෙනවා. සහ මෑත කාලින චිත්‍රපටවල සහ ටෙලි නාට්‍යවල හැදුණු කතා තියෙනවා. මේ කොහොම වුණත් මෙතන අපි දන්න කෙනෙක් ඉන්න මේ වැඩේ කරන්න يعني ඉංග්‍රීසින්ට මේ වැඩේ කළමනාකරණය කරගන්න පහසු වෙන කෙනෙක් ඉන්නවා ජෝන් ඩොයිලි. ඔහුත් යම්කිසි මේක විශාල කාර්යභාරයක් කරනවා. ඒතර එක පැත්තකින් කියනවා මේ උඩරට රාජධානියේ තියෙන කඩා වැටීම ශ්‍රී වික්‍රම රාජසිංහගේ ආකාරාශම පාලනය මේකට බලපෑවා කියලා. 815 ඇත්තට මොකද්ද වෙන්නේ මේ බාර දෙන්න? නෑ 815 අපි එක පැත්තකින් බැලුවොත් අපිට පාර්ශවීය මතයක් හදන්න පුළුවන්. මගේ අවබෝධය මගේ හැදෑරීම සහ අපි ලබාගත් අත්දැකීම් සියල්ල එක්කනේ අපි දෙයක් පිළිබඳ අදහසක් කියන්න තියෙන්නේ. 815 අපි හෙම්බත් වෙලා හිටියේ හොඳටම. අපි කරපු ඓතිහාසික වැරද්දක් තියෙනවා. මෙහෙම කිව්වම ටිකක් මේ උඩ රටියෝ මාත් එක්ක තරහ වෙන්න එපා. ඒ අර්ථයෙන් නෙමෙයි මම මේ කියන්නේ. මේක භූ අර්ථයෙන් තේරුම් ගන්න එපා. අපි උපාය මාර්ගිකව අපේ දියුණු රාජ්‍යයේදී අපි නොකරපු දෙයක් අපි සිද්ධ කළා. ඒ තමයි රාජ්‍යයේ අගනගරය කන්දක් ඇතුලේ දගිනිච්චා. උපායික සංග්‍රාමිකව ගිරිදුර්ගය ඇතුළට යෑම ආරක්ෂා පැත්තෙන් තාම හොඳ දියුණු තීරණයක් කියලා අපි හිතුවේ. එතකොට හැබැයි ලෝකෙම වෙරළ තැන්නට විවෘත වෙන වෙළඳාම පළල් වෙන යුරෝපයේ කාර්මික යුගයේ ආරම්භ වෙලා අධිරාජ්‍යවාදී ආරම්භ වෙලා තැන්නේ වරාය සහ මුහුදත් එක්ක රාජ්‍ය නැගිටීම් සිද්ධ වෙන යුගයක අපි තැන්න අතහැරලා කන්ද ඇතුළට ගියා. මේක තමයි මේ පළවෙනි පරාජය කියලා මගේ නිරීක්ෂණය. ඒක කවුවත් මෙතෙක් මත නොකරපු කෙනා විවාද සම්පන්න වෙන්න පුළුවන්. කන්ද ඇතුළට ගිහින් තමයි අපි රැකුනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නෑ මම කියන්නේ කන්ද ඇතුළට ගිහපු හින්දා අපි ඉක්මනින් වටවලල්ලක් ඇතුළට ගොදුරු වුණා. දැන් එහෙම වෙන්න හේතුව මොකද්ද? ඒක තමයි පොළොන්නරු රාජධානිය සහ මුලින්ම බිඳවැට්ටුවට පස්සේ කාලිංග මාර්ගයෙන් පස්සේ අපි මම එකයි කිව්වේ 1215 ඉඳලා අපි අර්ධ යටත් විජිතයක්. අපේ නැගිනර පළාත උතුරු පළාත හෝ මධ්‍ය පළාත වලට ආසන්න පළාත් එක එක පිරිස් අල්ලගෙන හිටියේ. කාලයක දකුණු ඉන්දිය, කාලයක මලයම්, කාලයක මැලේසියානු ආක්‍රමණ මේවට ගොදුරු වෙමින් අපි තිබුණේ. ඉතින් අපි සටන් කරමින් මේ කටයුත්තට පිටින් පිට මූණ දුන්න කෝට්ටි යුගයේදී අපි නැවත මේක ශක්තිමත් වුණත් අපි එහෙම තත්ත්වයක හිටියේ. ඉතින් දීර්ඝ කාලිනික බලපෑවා. එතකොට ලංකාවේ රාජ්‍යයේ හැඩරුව පිළිබඳ පාලන ක්‍රමයේ පිළිබඳ ඒ දිගින් දිගටම තිබිච්ච අවුරුදු ගණනාවක 1215 ඉඳලා දිගින් දිගටම මේ ආපු ප්‍රශ්නේ අපිට බලපෑවා. ඊළඟට අපිට අපේ චින්තනමය වශයෙන් අපි පරාජයටපත් වුණා. මොකද 12 වෙනි සියවසේදී සිංහල ජාතියේ දේශපාලන මතය බහුත්වවාදයෙන් ඒකත්වවාදයට ගමන් කළා. එක ලංකාවේ දෙවෙනි එක තමයි ලංකාවේ බුදුදහම ඇතුලේ නිකායික වශයෙන් බුදුදහම පරාජයට පොලා බුද්ධාගම කියලා ආකෘතික ආගමික හැඩරුවක් බිහි වුණා. ඒකෙන් උනේ මේ අපේ දාර්ශනික ලෝකේ ඊටාම පටු තැනකටපත් වුණා. ඒ හින්දා අපි හිතන්න අමාරු අලුතෙන් කල්පනා කරන්න අමාරු තැන් වලට වැටිලා තිබුණේ වෙලාවේ. වටෙන් අපිව ලෝකෙ වෙළඳාම නැගෙන කාලේ අපි රාජ්‍ය පටන් ගත්තා මේ තැන්නෙන් කන්දට ගෙනියන්න. දඹදිනියෙන් ආරම්භ වෙලා ගම්පොළ නුවර මහනුවරදී අවසානයේ අපි කඳු ඇතුළට ගමන් කරපු එකයි මං කිව්වේ. අනිත් එක බුදුදහම ආගමික කරණයට සීමාවක් නැතුව ලක් කරා. රාජ්‍යයේ අපේ තිබිච්ච බහුදැක්ම සහ මුලින්ම ඉවත් වුණා. මේක බලපෑව. ඊළඟ එක තමයි අපි ආපු ආක්‍රමණිකයත් එක්ක පරණ විදිහටම සටන් කරන්න ගියා. 818 නැගිටීම අපේ වීරත්වයේ ඉතා විශිෂ්ට අවස්ථාවක්. හැබැයි අපි පරාජයටපත් වුණානේ. අපිට ඉතුරුනේ පරාජිත වීරයෙක්ට.
ඒ කියන්නේ 815 1948 පුරන් අප්පුගේ අරගල දක්වා අති වීර අරගල තමයි මේව ගැන. දැන් අපි පරාජිතයි. අපිට නිදහස ලබා ගන්න බැරි වුණා. එතකොට අපිට පරාජිත ඉතිහාසයක් ඉතුරු වෙන තත්ත්වයටපත් වුණා. ඇයි අරගල පරාජිතපත් උනේ? අපි අරගලකදී පරණ විදියට. ඊළඟට අපේ බුද්ධිමය අරගලයක් තිබුණ නැහැ බ්‍රිතාන්‍ය ආවට පස්සේ. අඩුම ගානේ මහාවංශය ලියලා තමයි සටන් කරේ ධාතුසේන. රජුරෝ මේ දකුණු ඉන්දියා ආක්‍රමණත් එක්ක. නමුත් මම හිතන්නේ බ්‍රිතාන්‍යව පරාජය කර ගැනීම හෝ යුරෝපීය පරාජය කර ගැනීම සඳහා බුද්ධිමය න්‍යායික තලයේ අරගලයක් ලංකාවේ උනේ නැහැ. ඒකයි මේක පරාජයටපත් වෙන්න හේතුව. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ගොදුරු වීම. අපි භූවිමයෙන් වැරදි තැනක් තෝරගත්තා. අපේ දාර්ශනික චින්තාව වැඩි තැනකට අපි ගෙනහිල්ලා තිබුණා. අනිත් එක අපි අවුරුදු ගණනාවක් 1215 ඉඳලා අර්ධ යටත් විජිත ලක්ෂණ වලට ගොදුරු වෙමින් තිබුණා. අපේ දේශපාලන තුන බහුදැක්ම ඉවත් වුණා. අනිත් එක අපි අපේ සතුරා තක්සේරු නොකොට සටන් කළා. අපි ආපු හතර කවුද කියලා තක්සේරු කරේ නැහැ. 815 ඒ කටයුත්තත් ඒ මාර්තු 2 වෙනිදා වෙන කටයුත්තත් ඊට පස්සේ 818 අපි පරාජය වෙන කැරැල්ල 818 කැරැල්ල තවන කැප්පටිපොලගේ ආගමනය එතනට සිදු වෙන. කියන්නේ කැප්පටිපොල සුදු අධිරාජ්‍යන්ගේ පැත්තේ ඉඳන් තමයි එතනට එන්නේ. මේ ඇතුළේ තිබ්බ ඉහළ පැලැන්තියේ තිබ්බ අපේ නිලධාරීන් යම් කිසි විදියකින් මේ උඩරට රදල නායකයන් කියන්නේ වර්තමානයේ අපිට විදියට ගත්තොත් පරිපාලන ඉහළ නිලධාරීන් රාජ්‍යත්වයේ සමග ඉන්න නිලධාරීන්. මේ නිලධාරීන්ගේ තිබ්බ ඇතුළේ තිබ්බ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකුත් වෙන්න බැයිද මේකට දායකත්වය ලැබුණේ? ඔය ගොල්ලන්ගේ කුමන්ත්‍රණයක් තිබුණේ ඒක හැමදාම සාමාන්‍යයෙන් අපි දකින දේවල්නේ. පහලින් තමයි අවංකෝමනාවන් බිහි වෙන්නේ. ඉහලින් තමයි ඒවා ජයග්‍රහණය හෝ පරාජයට කරන් තමන්නතු කරගන්නේ. ලංකාවේ මේ බ්‍රිතාන්‍යයන් එනකොට ඇත්තටම ලංකාව අතීත ලංකාවේ එහෙම ඔය බොහෝ අය කියන විදිහට වැඩවසම් රාජ්‍යයක් ලක්ෂණ යුරෝපීය වැඩවසම් හෝ ඉන්දියානු වැඩවසම් ලක්ෂණ ඉතාම අවම සමාජයක් අපේ සමාජය. පොළොන්නරුවෙන් එහාට යුගයේ පොළොන්නරුවෙන් පස්සේ යුගයේ අපි දැඩි වැඩවසම් ලක්ෂණ වලට ගොදුරු වෙනවා. ඒ හේතු තමයි මම ගිය සැරේ කතා කරේ. මොකද වැඩවසම් ලක්ෂණ උණු ගම සිංහල සමාජය පාත්තගෙන යන්න බෑ ලාංකික සමාජය. ඉතින් වැඩවසම් ලක්ෂණ වල ගොදුරු වීමේ ප්‍රතිඵලයක් විදිහට පෙළැන්තිමේ සමාජයක් ඇති වෙනවා. ඒ පෙළැන්ති සමාජයේම ගිහිල්ලා බ්‍රිතාන්‍යයන්ට රට බාර දෙනවනේ. එතකොට ඒ පෙළැන්ති සමාජයේ නැතු සද්ද නැතු ඉඳලා සාමාන්‍ය සමාජයේ වාටින් ඇයි නැගිටීමක් ඇති වෙන්නේ. බූටෑවෙරාල රටේරාල සහ කොඹුරුවන්රාල වගේ ආය අපි ගත්තම සාමාන්‍ය සමාජනායකයෝනේ සමාජ නායකයන්ගේ පැත්තෙන් ඇයි මේ නැගිටීම ඇති වෙන්නේ කියලා අපි හිතනවා. ඉතින් ඒගොල්ලන්ට තේරුණා බ්‍රිතාන්‍යත් එතකොට වැඩවසම් වාදයේ සහ මුලින්ම පරාජය වෙලා තිබුණේ නැහැ නේ. ඔය කියනකොට බ්‍රිතාන්‍යයේ ලිබරල් සමාජවාදී නැගිටීම් ඇති වෙලා තිබුණේ නැහැ 815 වෙනකොට. බ්‍රිතාන්‍ය චිත්තක ලොකුම විදිහට වෙනස් වෙලා තිබුණේ නැහැ. මේ හැබැයි බ්‍රිතාන්‍ය බුද්ධිවාදය ආරම්භ වෙලා හින්නේ ජෝන් ඩොයිලි වගේ බුද්ධිමය නායකයෝ නෙමේ ගනුදෙනු හිටියේ. හැබැයි බ්‍රිතාන්‍යයේ පෙළැන්තිමය පන්තිය ඇතුලේ මේ වැඩවසම් නායකයෝ තමයි බවුන්ඩරි වගේ නායකයෝ අපිට හම් වෙන රොබර්ට් බවුන්ඩරි වගේ අය ඒක නියෝජනය කරපු අය. ඉතින් මේ දෙක සමපාතුනා කියන එක තමයි මගේත් අදහස. අවසානයේ කැප්පිටිපොළ නිලමේතුමා පීඩිත පෑගුණු මිනිස්සු කියලා අපි පීඩිත අර්ථයෙන් ගන්න එතන ಜಾති පීඩා විතරක් නෙවෙයි මේ ගන්න වර්ග පීඩා විතරක් නෙවෙයි චින්තනමය පීඩාවක් තිබුණා. සෝභාෂාවෙන් කඳුණු කරන්න බැරි ඕනම සමාජයක් නැගිටිනවනේ. කෑම නැති ජාතියකට ඉන්න බෑ. ඒක අපේ ස්වභාවවාදයනේ. අපේ ස්වභාව ධර්මයේ භාෂාවනේ. අපේ භාෂාව කැහෙන්නේ නැති වුණාම මිනිසුන්ට හරි අමාරුයි. ඒතකොට ඒ ස්වභාවික පපුව දැනුනේ බූටෑවෙරාලට ඉස්සෙල්ලා. ඒ කැප්පිටිපොළට ඒක නොදුනුනේ. ඉතින් ඒ හින්දා මේ පෙළැන්තිමේ බලය පිළිබඳ ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒක පරාජයටපත් වෙන්නේ එතන තමයි. ඒ හින්දා මේ බ්‍රිතාන්‍යයන් හිතා පූර්වට මේ ගණන් හදලා තමයි මේක සිද්ධ කරන්නේ. ඒක පෙළැන්තිමේ එකගතාවයක් ඒක ඇතුලේ තියෙනවා. ඔය ඇහුවේ මේක කරේ මේ ඩීල් එකක් කියන දෙක නේනේ. ඇහුවේ. ඔව් ඒක පැහැදිලිව ලංකාවේ බලගත් සිවිල් නිලධාරියෙක් මේ ගැන කියනවනේ. මම හිතන්නේ ලෙනාඩ් වුඩ් ලංකාවට ඇවිල්ලා 1960 දශකයේ කියනවා කැප්පිටිපොළ කරේ ඉතාම බරගතල ද්‍රෝහිකමක්. ඒකට බණ්ඩාරනායක මැතිතුමා විසින් 56 කරපු වැඩත් සිරිසේන මැතිතුමා විසින් 2019 කරපු කටයුත්තට සමානයි වගේ එකක් පේනවා. මේ ඒ නිසා මේ ඒකේ සැලකිය යුතු ඇත්තක් තියෙනවා. හැබැයි ඉතින් බ්‍රිතාන්‍ය අනුකම්පාව හේතුව කැප්පිටිපොළත් ඝාතනය කළා දැම්මා. ඔව් ඒකේ දැන් ඕක අපි අනිත් ප්‍රශ්නට යන්න කලින් මෙතන ආපු හන්දා මේ කාරණා කතා කරගෙන මේ අපි රජෙක් කියන්නේ දැන් 818 බූට්ටෑවරාල කැරල්ල පටන් ගන්න ඔක්කොම කරලා
කියන්නේ ගොංගාල බොඩ බණ්ඩත් රජෙක් කරනවා. ආය රජෙක් හොයනවා. 48 නිදහස ගත්තත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රටේ ඇති වුණත් තාමත් අපි 2022 වෙලත් තාමත් රජෙක් හොයනවා. ඒ රජා හොයන සංකල්පය තාම අපිට තියෙන රටසේ රජා නැති වෙච්ච එකද නැත්නම් අපි කොහොමද රජෙක් හොයන જાතියක්ද? මෙහෙමයි සානුකේක අපි හිතන්න ඕනේ එක අපේ එක පැත්තෙන් හරි වැදගත් ලක්ෂණයක් අදත් එක කත ගත්තොත් ඒක නොවැදගත් ලක්ෂණයක් විදිහට පේනවා. ඒක අපේ විරහ වේදනාව. බ්‍රිතාන්‍යෝ Tamanට රජකම තියාගෙන ඇයි අපේ රජකම නැති කළේ? බ්‍රිතාන්‍ය යුක්ති සහගතද බ්‍රිතාන්‍ය කරපු වැඩේ? තාමත් ඒගොල්ලන් ප්‍රජාතන්ත්‍රවාදී මව්දෙව්ලෝ කියලා කියාගෙන ඒගොල්ලන් මහරජෙක් නඩත්තු කරන જાතියක්. මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට ස්මාර්ට් යුගයේ ඉඳගෙනත් ඒගොල්ලන් රජකම නඩත්තු කරනවානේ. එතකොට මගේ අපි රජෙක් හොයන එක නෙමෙයි එංගලන්ත රජුරුවන්ගේ පුතාගේ දුවගේ බඩට දරුවෙක් ආවත් අපේ නිවුස් එකක් වෙනෝනේ අපේ රටේ. අපි ඒක බලනවනේ එංගලන්ත රජුන්ට අපි ලව්නේ. ඇයි බ්‍රිතාන්‍යෝ ලව්? ඒ හින්දා පළවෙනි දේ තමයි අපි මතක තියාගන්න ඕන ලංකාව ඓතිහාසික රටක්. ලෝකෙ වෙන කිසිම තැනකට නැති අඛණ්ඩ දීර්ඝ රාජවංශයක් අපිට තිබුණා. අපේ මතකය අමතක කරන්න බෑ. අමතක කළ යුතුයි දැන්. ඒ ගැන මම පක්ෂව නෙවෙයි නෑ. හැබැයි අමතක කරන්න පුළුවන් වෙන්න මේ ඇගයුම් පද්ධතිය පිළිබඳ සාකච්ඡාව ලංකාවේ මතුවෙන්නේ. ලංකාවේ තියෙන රාජ්‍ය යුගයට ආන්තිකව පක්ෂයයි ආන්තික විරුද්ධයයි මේ ඉන්නේ. මේ දෙගොල්ලගෙන්ම වෙන්නේ රාජ්‍යත්වයට තහවුරු වෙන එක විතරයි. මොකද මට මගේ ප්‍රේමය අහිමි වෙලා නම් ඔයා මට දිගටම ගහනවා නම් මේ අහිමි ප්‍රේමියත් එක්ක තමයි මං ජීවත් වෙන්නේ. ඔයා ගහන මං අහිමි ප්‍රේමයට ඇතුල් වෙනවා. ඒ වගේ එකක් මේ පේන්නේ. මොකද අපේ රජුරු මගදී උදුරගත්තා. අපේ රාජකමේ බලහත්කාරයෙන් බ්‍රිතාන්‍යෝ නැති කළා. ඒක අපි පිළිගන්නවා බ්‍රිතාන්‍යය තමන්ගේ රාජ පදවිය අහෝසි කරා නම්. බ්‍රිතාන්‍යය ඒක කළේ නැහැ. නෝර්වේ ඒක කළා නැහැ. ස්වීඩන් ඒක කළා නැහැ. ජපානය කළා නැහැ. තායිලන්තය කළා නැහැ. ඇයි අපි ඒක බලෙන් අයින් කරේ? ඒක අපි පරේක්ෂණය කළ යුතුයි. ලංකාවේ නවනූතනවාදියෝ, නූතනවාදියෝ, ඉතිහාසඥයෝ, ලිබරල් වාදියෝ, ධනවාදියෝ, මාක්ස්වාදියෝ හේතු සහිතව හොයා බැලිය යුතු කාරණයක්. බ්‍රිතාන්‍යෝ ලංකාවේ රාජවංශය අවසන් කළේ ඇයි? ඒක හිතියද තමන් ඒක තියාගෙන ඒක යුක්තියුක්තද? අනිත් එක තමයි මතක තියාගන්න බ්‍රිතාන්‍යයන්ට එරෙහිව බරපතල සමාජ විප්ලවීය නැගිටීම් දෙක මුලින්ම කරපු රට යටත් විජිතතුරු අපි. ඒක ඉන්දියාවට කරන්න 1880 ගණන් වෙනකන් ඉඳි සිපොයි කැරැල්ල ඉන්දියාවේ ඇති වෙනකන් මහා භාරතයේ බ්‍රිතාන්‍යයට විරුද්ධ ප්‍රතික්‍රියාවක් දක්වන්න බැරි වුණා. අපි සමස්ත රට විදිය අපිව යටත් කරන් අවුරුදු 3කිදීම අපි සටන් කරලා තියෙන. ඉතින් අපේ බරපතල වීර චාරිකාවකුත් ඒ ඇතුලේ තියෙන. ඔයාගේ ඍජු ප්‍රශ්නෙට ගැවුවොත් මම කියන්නේ ඇයි අපි රජෙක් හොයන්නේ? එකක් අපේ දීර්ඝ කාලීන අබ්බැහිම. ඊළඟට රජෙක් ඇතුලේ තමයි අපිට යුක්තියත් අයුක්තියත් දෙකම හම්බෙලා තියෙන්නේ. ඉතා යුක්තිගරුක සමාජිකුත් අපේ රාජ්‍යය ඇතුලේ හම්බෙලා තියෙනවා. අයුක්තියකුත් හම්බෙලා තියෙනවා. මේ හොයන්නෙම තමයි අපේ ආදරණීය ජනාන්දරයේ හිටපු අපි එයාට කිව්වේ රජදරුවා කියලානේ. අපිට ඉන්න පරමාදර්ශ රජෙක්. ඒක ඔය පීඩාකාරී වැඩවසම් රජුරෝ නෙවෙයි. අපේ රජවරු තමන්ගේ පිළිම හදලා නැහැ. රජවරු තමන්ගේ මාලිගා හදලා නැහැ. හදලා තියෙන්නේ වැව් පොකුණු අපේ රජක්‍රමයේ වෙන එක. මම මේ කියන්නේ පොළොන්නරුවට ඔබ්බේ යුගය ගැන. ඉන්පස්සෙන්නේ විකෘති රාජක්‍රමයක්. කවුරුවත් නැහැ. දහම වෙනුවෙන් සහ ජනතාව හා රටේ චිරපැවැත්ම වෙනුවෙන් කරපු නිර්මාණ විතරයි අපිට නටබුන් අතරේ හම්බෙන්නේ. රජවරු සිතුවම් ඇඳ දසලක්ෂ ගාණක්. තමන්ගේ රූපය ඇඳපු එකම රජ කෙනෙක් ලංකාවේ නැහැ. ඒක හරි විශේෂ දෙයක්. රජවරු සෙල්ලිපි ගැහුවා. තමන්ගේ පුරාජීරෝ ගහලා තියෙන නිශ්ශංකමල්ල රජුරු විතරයි. ඒක වෙනස් අපේ ජනසම්මත රාජක්‍රමයක් තිබිච්ච රජ. අපේ රාජක්‍රමයට ලව්. මේක නෙවෙයි. හැබැයි ලව් එක බලෙන් කඩපු හින්දා රජ කෙනෙක් මෙච්චර හිතන්නේ. මගේ නිරීක්ෂණයක් ඒකයි. බ්‍රිතාන්‍යෝ මේ සාපරාදී වාංචනික වැඩේ නොකළනම් අපි රජවරුන්ට මෙච්චර ආදරය කරන්නේ නැහැ සානුකෝ. අපේ රජුරු අපේ ප්‍රේමිය බලෙන් අරන් ගියා වගේ වැඩක් ඒක. ඔව් අපි ඊළඟ තැනට අපි දැන් 48 නිදහස කතන්දරේ පටන් ගන්නෙ කොතනින්ද? ඔබට අනුව ඒ 48 නිදහස් අර ලබා ගැනීමේ කටයුත්ත ආරම්භ වෙන්නේ කොතනින්ද? ආරම්භ වෙන්නේ ඔයා කියපු පළවෙනි ආතතියටම අපේ ප්‍රශ්නේ නේද? ඕනෑම ජඩ වංචනිකයෙකුට රාජ්‍ය ආරෝපණයනේ ලංකාවේ ඉන්න ඉතිහාසය සලුවක් විදියට අරගෙන හැම ජඩයෙක්ම හැම ත්‍රාඩයෙක්ම හැම වංචනිකයෙක්ම ජාතික වෙන තත්ත්වයකටනේ අපේ රට අද ඇවිල්ලා තියෙන්නේ. බුදු පිළිමේ හැම ත්‍රාඩයකෙක්ගේම ආවරණය වෙලා සිවුර හැම කෙනෙක්ගේම ආවරණය කරගෙන වෙලා තියෙන තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවනේ. ඉතින් ඔය අහන එකට මම මේ ප්‍රවේශයෙන්නේ ඉඳ වංචනික වමනාවකුත් ගියා. එතකොට නිදහසක් ලබා ගන්න ඕනම රටක්
තමන්ගේ අතීතකාමී වටවන්දනාව පැත්තේ යන්න වෙනවා. නැත්නම් නිදහස ගන්න අමාරුයි. ඉතා සඵල නායකයෙකුට අතීත වටවන්දනාව ඉතා දියුණු තැනකට පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා. එතකොට නිදහස ලබා ගැනීමේ අරගලය 1815ට පෙර සිටම අපි ආරම්භ කරනවා. ඒක කාලිංගමාග පරාජය කිරීමේ සටනේ ඉඳලා බ්‍රිතාන්‍යයන් පරාජය කිරීම දක්වා දීර්ඝ කාලයක් අපි අර්ධ යටත් විජිතවාදයට එරෙහිවත් යටත් විජිත ඍජුවාදයට විරුද්ධව අපි සටන් කරලා තියෙනවා. ඒ සඳහා මේ රටේ ස්වදේශ මූල ජනතාව සටන් කරනවා. මොකද ස්වදේශ මූලය හැදිලා තියෙන්නේ ලංකා භූමිය මත. විටක අරගලේ ද්‍රවිඩයන් ගෙනහිලා තිනවා, විටක මුස්ලිම් වරු ගෙනහිලා තිනවා, විටක සිංහලයෝ ගෙනහිලා තිනවා, විටක තුන්ගොල්ලෝ එකතු වෙලා තියෙනවා. මේක දිගටම අරන් යනවා. එතකොට මේක ඇවිල්ලා මේ භූමියේ ස්වෛරීත්වය වගේ විතර නෙමෙයි ස්වභාව උමනාවත් එක්ක ගැට ගැහිච්ච එක. දැන් අපි ආරම්භක අවසාන ගත්තොත් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව අරගලේ පළවෙනි දවසේම පැන නැග්ගයි කියලා අපි කතාවක් දන්න ඕනේ. මේ කොඩිය සම්බන්ධයක සමහරු කියන එහෙම එකක් උනේ නැහැ කියලා, සමහරු කියන එහෙම එකක් උණයි කියලා. අපි දෙකම ප්‍රතික්ෂේප නොකර දෙකම පිළිගනිමුකෝ. උනේ නෑනම් අපිට පේනවා මේ ගිවිසුමේ එහෙම දෙයක් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයන්ට මොකටද මෙයා මෙච්චර ලෝකේ හිරු නොබසින අධිරාජ්‍යයට මේ ලංකාවේ වංශවතුන් ටිකයි හාමුදුරු ටිකයි දාපු 9 වෙනි වගන්තිය පිළිගන්නේ? බුද්ධ ආගම සහ මේ රටේ දේවාගම් වල පදනම පිළිගන්නේ ඇයි බ්‍රිතාන්‍ය? ඒ කියන්නේ ඔච්චර යුද්ධයග්‍රහණයකින් ආපු සරලද තමයි උඩරට වගන්තිය වල තියෙන මේ වගන්ති දෙවෙනි වගන්තිය ඉඳලා මේ තියෙන වගන්තිය වල අනිත් ඒවා පැත්තක දාන්නකො. ඇයි මේ ඇංග්ලිකානු ක්‍රිස්තියානි රටක් ලෝක අධිරාජ්‍ය වෙලා තියෙන වෙලාව එක පිළිගන්නේ? ඉතින් අපිට පේනවා මේ උඩරට ගිවිසුමේ වගන්තිය ඇතුළෙම බරපතල ප්‍රතිරෝධයක් සිංහල සමාජය නැත්නම් ලාංකික සමාජය බ්‍රිතාන්‍යයට සමනය කරගන්න බැරි තැනක තිබුණු බව. ඒකෙන් අපිට පේන ප්‍රතිරෝධය ඒක ඇතුළෙම තියෙනවා. අපි කෙනෙකුගේම ඔය ගණනාත ඔබේසේකර වගේ විද්වතුන් කියනවා කොඩිය පාව කතාව තනිකර ප්‍රබන්ධයක් කියලා. හරිද? හැබැයි ඒ කාලේ මිනිස්සු මේක දැක්කපු අය හිතේ තියන් එනවා පුළුවන් ප්‍රබන්ධය කියන එක මම නම් එහෙමම පිළිගන්නේ නැහැ. ඒකට ප්‍රබන්ධ එකතු වෙලා ඇති මොනවා හරි වෙන්න ඕන. මොකද ඒ හාමුදුරු හිරේ දාන ඕනේ කියලා ඒක ප්‍රබන්ධයක් නෙමෙයිනේ. වාරියපොළ සුමංගල හාමුදුරු යාපන හිරගෙද්දී 1831 පෙබරවාරි මාසෙ මැරෙන්නේ මේ හිරගත වෙලානේ. ඒක ඇත්ත උන්වහන්සේගේ ළඟ දළදාවක් තිබුණානේ. ඒකත් වාර්තා වෙනුනේ ඉංග්‍රීසි ලේඛනවල. පොඩි වාර්තා වෙලා නැහැ. ඉතින් වාර්තා වෙන හැමදේම අසත්‍ය වෙන්න බෑනේ. මුද රජයේ ප්‍රවෘත්ති වල යන්නේ නැති ප්‍රවෘත්ති ඔයගොල්ලන්ගේ ප්‍රවෘත්ති වල යනවා. ඒ වගේ කරන්නේ. ඒකට අපි කඩිය කාලේට යනකොට හැබැයි උඩරට ගිවිසුමේම තියෙනවා ප්‍රතිරෝධයක් සමනය කළ හැකි නොහැකි දැඩි ප්‍රතිරෝධයක් තියපු හින්දා බ්‍රිතාන්‍යෝ බාහිරෙන් හරි මේ එකගතාව පිළිගන්නවනේ. එහෙනම් අපිට මූල බීජය පේනවා නැගිටීමේ මූල බීජය ගිවිසුමේ 815 මාර්තු ගිවිසුමේම අපිට පේනවා. ඒක හේතු වෙන්නේ 1796ට පෙර පෘතුගීසි ලන්දේසි යුගයේ ඉඳලා සටනක් පරම්පරාවට ස්වදේශිකත්වය අරන් ඇවිල්ලා තියෙන මේ සටන පාස් වෙනවා. මේ සටන විශේෂයෙන්ම මාතර යුගයේ සාහිත්‍යදරයෝ සාහිත්‍ය ඇතුලේ දක්වනවා. ගජමන්නෝන මේ බලන්න ගජමන්නෝනගේ කවිය ඇතුලේ ඔයා ඒකේ රති විතරයි දැක්කේ ඩොයිලිත් එක්ක තිබුණු ප්‍රේම කවිය ඇතුලේ ඉඳලා. එයා පාස් කරන චින්තාවක්. ඒ කියන්නේ කාලේ කවියෝ වේගෙන් කවි ලිව්වනේ. ඔව්. වේගෙන් සිංහල භාෂාව පිළිබඳ පොත ලිබිහි වෙනවනේ. එකක් ඉතින් බ්‍රිතාන්‍ය ආපු එකේ ඇති වෙච්ච එකත් එක්ක සරුසාර යුගයත් බලපනකොට ඒගොල්ලෝ ඒක ඇතුලේ ගේන තමන්ගේ කාල්පනික ඌමනාව. එතකොට මේක සාහිත්‍ය ඇතුලේ ප්‍රතිනිර්මාණය වෙච්ච අරගලයක් දිගින් දිගට මේනවා. කොහොම හරි 815 පස්සේ ඒ සාහිත්‍ය ධාරාව නැතිවිලා මේක යුද ගැටුමක් බවට පත් වෙනවා. ඉතින් බ්‍රිතාන්‍යයන්ගේ එක කරන අරගලය ඉතින් ලිඛිතවම සටහන් වෙන්නේ උඩරට ගිවිසුමේ. එදා මේ දෙවෙනි වගන්තිය පිළි නොගත්ත නම් කැරැල්ල එදාම එනවා. කෙනෙකුට කියන්න පුළුවන් කාලතුවක්කු තිබුණු සුද්දොත් එක මොන කැරැල්ලද මතක තියෙන ඉරුණබන අධිරාජ්‍යයට 1796 පෘතුගීසි ලන්දේසියව පරාහරලා යුද්ධ කරලා ලංකාවට ඇතුළු වුණු බ්‍රිතාන්‍යයන්ට අවුරුදු 20ක් ගියා ලංකාව සහ මුලින්ම අල්ලගන්න. ඒ 20ක් පොල් ගෑවේ. මෙතන තිබුණ මොනවා හරි දෙයක්. මෙතන අවුරුදු දහස් ගාණක් පදනම් වෙච්ච ශක්තිමත් ජීව ගුණයක් තියෙනවා. ශක්තිමත් සාහිත්‍ය පදනමක්. ශක්තිමත් දාර්ශනික පදනම අවසානයේ ශක්තිමත් ස්වභාව ජීවිතයක් මේ රටේ මිනිස්සුන්ට තිබුණා. ඉතින් ඒගොල්ලෝ අවුරුදු 20ක් මොකද්ද බ්‍රිතාන්‍යයන්ට මෙච්චර කල් අල්ලන්න උනේ උඩරට රාජධානිය අල්ලගන්න මේ වටවලල්ලක් ඇතුලේ හිරවරු නුවරට එන්න මෙච්චර කල් ගත්තේ. ඔච්චර දියුණු බ්‍රිතාන්‍යයන්ට. මොකද බ්‍රිතාන්‍ය 818 කාර්මික යුගෙත් බී කරගෙන විද්‍යාවක් දැනගෙන
ආයුධවල නවීකාරක වෙලා. එහෙනම් මොකද්ද කියලා අපි හිතන්න ඕන හේතුව බරපතල දෙයක් තියෙනවා. ඒක තමයි මම ආයි කියන්නේ මූර්තිමත් උනේ උඩරට ගිවිසුමේ. ඉතින් එතනින් පටන් ගත්ත මේ අරගලය වුණා. අනිත් එක තමයි ලංකාවේ ඔය ඩොයිලිගේ ජීවිතය ගත්තම ඩොයිලිට ආදරය දුන්නේ, සෙනෙහස දුන්නේ, කන්න දුන්නේ, භාෂාව කියලා දුන්නේ හාමුදුරුවනේ. ඩොයිලි හැටි වැදගත් චරිතයක් මේ ගැන විදියට ඩොයිලි පාලි සංස්කෘත සිංහල භාෂා තුනම ඉගෙන ගත්තා. හරිද? ඩොයිලි වුණා ලංකාවේ එහෙම අල්ල ගන්නත් බෑනේ. එයා මේ භාෂා තුනම ඉගෙන ගත්තේ ලංකාවේ හාමුදුරුවන්ගේ. ඒ හින්දා බ්‍රිතාන්‍ය අවුරුදු 20ක උඩරට ගිවිසුම අත්සන් කරනකොට ලංකාවේ හාමුදුරුවන්ගේ බොහෝ අය කීකරු මිතුරෝ වෙලා අවසාන. මේ කීකරු මිතුරෝයි මේ ආධ්‍යාත්මික ගුරුතුමෝ අතර සානක වෙනම ගනුදෙනුවක් තිබුණා. ඒ ගනුදෙනුව අනුව ඉක්මනින් නිදහස් අරගලයකට ප්‍රවිෂ වෙන්න සිද්ධ වුණා. මොකද බ්‍රිතාන්‍යගේ රහස් සිංහලයන්ටත් සිංහලයන්ගේ රහස් බ්‍රිතාන්‍යයටත් හුමාරු වෙන ක්‍රියාවලියක් තිබුණා. ඉතින් මම කියන්නේ මේක පටන් ගත්තෙම ගිවිසුම අත්සන් කරන දවසේමයි. මේ වගන්තිය දැම්මෙම සිංහල නායකයෝ සටනට ආයුධයක් අතට අරන්. ඔව් එතකොට අපි අර 900 ගණන් වල නැත්තම් 20 වෙනි දශකයේ මුල් භාගයේ එහෙම නැත්තම් 900 කාලේ මුල මේ නිදහස් සටන ආරම්භ වෙන්නේ. නැත්තම් මේ සඳහා අපි මම කලින් කියපු කාරණේ ලංකා ජාතික සංගමයේ අනගාരിക ධර්මපාලතුමන් එතකොට සහ ඒ වෙලාවේ මහා යතිවරයන් වහන්සේලා සහ එක පැත්තකින් වමේ ව්‍යාපාරය කොහොමද ඒ බැඳියාව ඇති වෙන්නේ? ඕ දැන් 815 උඩරට ගිවිසුමේ දෙගිනි වගන්තිය බිඳ වැටුණාම මොකද ව්‍යවස්ථාපිත යටත් වීමක් නේ අපේ යටත් වීම මම කැමති නැහැ ඒක වෙන විදිහට කියන්නේ. ඒක ව්‍යවස්ථාපිත යටත් වීම. ව්‍යවස්ථාපිත එකගතාවයෙන් අපි රාජ්‍යය දුන්නා. ප්‍රතිරෝධයක් ඇති වෙන්න ඇති වෙන්න හේතුව ඒකේ තිබුණා. යනුනේ ප්‍රතිරෝධය ඇති වුණා. 818 848 කියන්නේ සහ මුලින්ම ගිරාගම චන්ද්‍රජෝති හාමුදුරුවෝ එතරින් ගියාම ඉහගම රත්නපාල හාමුදුරුවෝ සහ වාරියපොළ සුමංගල හාමුදුරුවෝලා ඒ කණ්ඩායම විසින් නායකත්වයේ දුන්නේ එක යුගයක් අපේ ඉවරන මොකද සන්නද්ධමය ආකෘතියකින් බ්‍රිතාන්‍යයත් එක්ක සටන් කළ නොහැකි ඒ අවසන් කියලා 48 අපිට දැනෙනවා දීර්ඝ ම්ලේජ්ජ තිරස්චීන ලේ වැකුණු මර්ධනයක ගිල්ලලා ඒ ව්‍යාපාර ඉවර කරා. ඒක කෙසේවත් යුක්ති සහගත නොකළ හැකි ආකාරයේ මර්ධනයක්. කුඩා දරුවගේ ඉඳලා මර්ධනයක්. දැන් සාමාන්‍ය වෙල්ලස්සේ කැරැල්ලේ කියන්නේ බ්‍රිතාන්‍යම්ම කියනෝනේ 30000කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරයි කියලා. එදා ලංකාවේ ජනගහනට සාපේක්ෂව සානුකක ලංකා ජනගහනෙන් 3න් 1ක් මැරුවයි කියන වගේ එකක්. තා බරපතල තත්ත්වයක් ඒක. එතකොට මේ අපේ පළවෙනි දෙවෙනි නැගිටීම් දෙකෙන් පසුව අපි 48 අලුත් අවධියකට ආවෙන කටහඬින් මිස වෙඩිහඬින් මොකුත් කරන්න බැරි තැනට අපි ඇවිල්ලා තිබුණා. මේක මුල් කාලීනව අවබෝධ කරගත්තේ දොඩත්දුවේ පීරතන හාමුදුරුවෝ. උන්වහන්සේට ජාතික ඉතිහාසයේ ලොකු තැනක් කවුරුවත් දීලා නැහැ. උන්වහන්සේ තමයි සිංහලයෝ අකුරු ඉගෙන ගන්න ඕන. දෙමළ මිනිස්සු අකුරු ඉගෙන ගන්න ඕන. කියන හඬ ගෙනාපු හාමුදුරුවෝ වහන්සේ ලංකාවේ පාඨශාලා ව්‍යාපාරයක් ආරම්භ කරාට පස්සේ භාෂා උනන්දුවක් ඇති වුණා. ඒක තමයි ක්‍රමිකව හික්කඩේ සුමංගල හාමුදුරුවෝ ඉතින් මහා වංශය පරිවර්තනය කිරීම හා විද්‍යාලංකාර විද්‍යෝදය පිරිවෙන්න ආරම්භ වෙලා ඇති වෙන ක්‍රියාවලිය දක්වා පහුකාලී වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ අනගාരിക ධම්පාලතුමා. මොකද අනගාരിക ධම්පාලතුමා එනකොට එතුමා ගිහි නායකත්වයට වේලාසනින් පත් වෙන්න හේතු වුණා තමයි. මොකද බ්‍රිතාන්‍යයන් යටතේ ඇති වෙලා තිබුණ නව කාර්මික පන්තිය, නව වෘත්තීය පන්තිය සහ නව වෙළඳ පන්තිය. එතකොට මේ වෙළෙන්දු අත ධනය ගැවසුනාම වෙළෙන්දු විසින් සංචරණය කරන ධනය ඇතුලේ වෙළෙන්දොන්ට සල්ලි හැම්ුණාට පස්සේ වෙළෙන්දොන්ට තිබුණ උරුමයක් හොයාගන්න. ඉතින් වෙළෙන්දු වේගෙන් ගියා. මොකද ඒගොල්ලන් තිබුණේ ගොඩක් බටහිර නංහාවාස ගම්මනේ බොහෝ යට තිබුණේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඕමුණාන අදත් ධනේශ්වරයේ හැටි එහෙමයි. ඉක්මනින් සල්ලි හොයාගත්ත ගම අය ග්‍රැමොෆෝන් තැටියක් ගෙදර ගෙනත් තියාගන්න ඒකනේ. කලවර කවිච්චියක් ගෙනත් තියාගන්න. අපිට පාරම්පරික එකක් කියලා බඳ විචිකිච්ඡාවක් ඔළුවේ ඇති වුණා. ඉතින් මේකත් එක්ක භාෂාණු ව්‍යාපාරයයි ආගමික පුරුදු ව්‍යාපාරයයි අතිනත බැඳ ගන්නවා. ඒ අතිනත බැඳ ගැනීමත් එක්ක නාර්ගික සමාජය ඇතුළේ විශේෂයෙන්ම ගුණානන්ද හාමුදුරුවෝ දුන්නු අලුත් ලෝක ආදර්ශය. මම හිතන්නේ
අදට ඒක අදාළ නොවන සටනක් එදාට ඒක ඉතාම අදාළ සටනක්. මොකද මතවාදී තලයක අපි බලන්න ඕන අපේ වගේ යටත් විජිත සමාජයකින් එවැනි ඉතාම අපි අද ගත්තොත් ඉතාම ලිහිල් නිදහස් බුද්ධිමය දාර්ශනික අභියෝගයක් බ්‍රිතාන්‍ය අත්නොදුටපු තත්ත්වයක් ඒක. බ්‍රිතාන්‍යයන් අපි ඒව බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒගොල්ලන් හරි දියුණු ජාතියක් කියන එකයිනේ. මොකද අපි තමයි කිව්වේ. ක්‍රිස්තියානියද යථාර්ථය බුදුදහමද යථාර්ථයද අපි තීරණය කරමු මූණට මූණ සංවාදයකින්. අපි මේ කඩුකිනි පොළුසු අරගෙන ගහ ගන්න අවශ්‍ය නැහැ, වෙඩි තියා ගන්න අවශ්‍යකුත් නැමනේ. මිගෙට්ටුවත් හාමුදුරුවන්ගේ ප්‍රවේශය ලෝකතලයේ කතා කළ යුතු දෙයක්. ලෝකතලයේ කතා වුණේ මේක තමයි අවසානයේ. මම හිතන්නේ පංචමහාවාදයේ විසින් ගෙනාව අපි ව්‍යවස්ථාපිතවයි සටන් කළ යුත්තේ කියලා. ඒක හරි වැදගත් දෙයක්. අපි අදහස් වලිනුයි සටන් කළ යුත්තේ කියලා. ඉතින් මම හිතන්නේ ස්වදේශික නිදහස් සාකරකල එවැනි බුද්ධිමය තැනකට තල්ලු වෙලා තිබුණා. ඒක අපි හැදෑරිය යුතු වගකීමෙන් කතා කළ යුතු දෙයක්. ඒකනේ මේ සිංහලය දෙමළා විතරක් නෙවෙයි බලපෑවේ ලංකාවේ හිටපු සුදු පුතුන් බලපෑව. විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරන්න ඕන ජෝන් ඩොයිලිගේ ඉඳලා හිව් නෙවිල්ල දක්වා ආපු ඒ බුද්ධිමය පරම්පරාව ලංකාවේ තිබිච්ච සිවිල් වටිනාකම් වලට ගෞරව කරා. හැදෑරුවා. ඒගොල්ලන්ගේ චින්තන ලෝකේ මානසික අවකාශය වෙනස් වුණා ඒ නිසා. ඒගොල්ලන්ගේ ඒකම ලියලා තියෙන හේතු විශේෂයෙන්ම ලංකාවේ අතීත රාජ්‍යයේ තිබිච්ච ස්වභාවයන් හා නිර්මාණත් එක්ක ඒගොල්ලන්ගේ ලෝක වෙනස් වුණා. විශේෂයෙන් මම හිතන්නේ ඔබේ ගමේ මේ HC බේල්ලාවට පස්සේ කෑගල්ල විනිශ්චයකාරකම අතරලා ඔහු පුරාවිද්‍යාවට පෙළඹුණාට පස්සේ බ්‍රිතාන්‍ය සිතුවිලි සමාජය සහ මුලින්ම වෙනස් වුණා. ඒකට බලපානවා බ්‍රිතාන්‍ය රට ඇතුළේ වෙච්ච ලිබරල් නැගිටීම් හා කම්කරු පක්ෂයේ නැගිටීම් වගේ දේවල් බලලා බ්‍රිතාන්‍ය සිවිල් පන්ති වෙනස් වෙලා තිබුණා. ඒතකොට ලෙනාටුල ලංකාවට ඇවිල්ලා තිබුණා. වෙනස් පන්තියක් ඇවිල්ලා. ඒගොල්ලෝ දැනගත්තා මේ බාබේරියන් රටක් නෙවෙයි ලංකාව. ඒක දීර්ඝ සිවිල් සමාජයක්. දීර්ඝ භාෂාවක් ඒගොල්ලන්ට තියෙන. ඒගොල්ලෝ එක මේ විදිහට හැප්පෙන්නත් බෑ. ඒක තේරුමකුත් නැහැ. ලංකානු සමාජයෙන් ආපු ප්‍රතික්‍රියාව මොකද්ද? මේක තමයි පංචමහාවාදය. ඒ ප්‍රතික්‍රියාවට මුහුණ දෙන්න බෑ ආයුධ වලින්. මම හිතුවේ අපි හොඳම සටන කැඳව ගත්තා. හොඳම සටන කැඳව ගත්තට පස්සේ හිතන පතරපු ලියපු කල්පනා කරපු සංකල්පනා තිබුණු පරිකල්පනීය බ්‍රිතාන්‍ය ජාතිකයන් ඒ සටනේදී මැද්දට ආවා. ඒගොල්ලන් බ්‍රිතාන්‍ය ජාතික පිළේ හිටගත්තෙත් නෑ අපේ පිළේ හිටගත්තේ නෑ. ඒක තමයි මිගෙට්ටුවත් හාමුදුරුවෝ සාධනීයම අරගල. ඒක ලෝක පරම ආදර්ශයක් විය යුතු අරගලයක්. ගාන්ධිට ගොඩක් ඉස්සෙල්ලේ. ගාන්ධි අහිංසාවාදයේ දෙසන ගොඩක් ඉස්සෙල්ලා මේ. ඉතින් මේ කලාපේ පුරෝගාමී සටනක් අපි කරේ. ලෝක පරම ආදර්ශයක්. නම් මම කොළඹ ගොරිකල් පත්‍රයක වාර්තා කරාට පස්සේ ඒක ලෝකෙ හිටපු වෙනස් කණ්ඩායමක් අතරට ගියා. මං හිතන්නේ පරමවිඤ්ඤාර්ථ සංගමේ ඕල්කට්තුමාගේ පැමිණීම. ඕල්කට්තුමාත්ගේ පැමිණීමත් එක්ක අපේ නිදහස් අරගලේ ජාත්‍යන්තර රැහැනක එතුණා. ඒක ලෝක අවශ්‍යතාවයක්. ඒ වෙලාවේ ලෝකේ රැල්ල අධිරාජ්‍යවාදී නිදහස් වීමනේ. ඊළඟ අධිරාජ්‍යවාදීන් අතර තරගයක් තිබුණනේ පළවෙනි ලෝක යුද්ධේ. අධිරාජ්‍යවාදී තරගෙට ගියාම අධිරාජ්‍යවාදීන්ගේ රැකවරණය තුනේ අපේ ඇතුලේ. ලංකාව පළවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයට ප්‍රතික්‍රියා දක්වන්න ගියා නම් බ්‍රිතාන්‍ය වීසි වෙලා ජර්මනිය අතින් පරාජයටපත් වෙනවා. ඒ කියන්නේ යුරෝපයේ තියෙන ආර්යවාදය පිළිබඳ අයිතිය කියා ගන්න මේ ජර්මනියයි රුසියාවයි ප්‍රංශයයි මේ බ්‍රිතාන්‍ය අතර තියෙන තරඟය බ්‍රිතාන්‍ය පරදින්න තිබුණා. 48 අපි ඒගොල්ලන්ගේ පැත්ත නොගත්තා නම්. ඉතින් මේ වගේ වාතාවරණ ගොඩක් තිබිලා ඔය අහපු ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම දොඩන්දුවේ පියරතන හාමුදුරුවෝ ඊළඟ බුදල්ගම අම්මාලංකාර හාමුදුරුවෝ වටිනා කටයුත්තක් කළා. උන්වහන්සේ ලංකාවේ පළවෙනි සිංහල මුද්‍රණ යන්ත්‍රණය ඇති කරා. ඒක හරි රසාලිත් කතාවක් සානුක මැජික් එකක්. දැන් ලංකාවේ විදුලි දුම්රියක් නැහැනේ. දැන් පෝස්ට් ටික බලන්න මිනිස්සු ලක්ෂ ගණන් යනවනේ. අපි බයියෝ කියලා ටොයෝ මේ විහිළු කරාට අපේ විඥානේ බලන්න කොතනද තියෙන කියලා ඒක නරකන්නේ මං කියන්නේ මැජික් එකක් නෙවෙයි සාමාන්‍ය මිනිහට මුහුදක් ගොඩ කළ දූපතක් හැදුවයි කිව්වහම මේ ඒකේ දේශපාලන ව්‍යාපෘතියක් ඇති. මං කියන්නේ අද විදුලි දුම්රියක් ආව මිනිස්සු බලන්න යනවනේ. ආගින කෙනා නෝගින එක 1850 දශකයේ මුද්‍රණ යන්ත්‍රය කියන්නේ මැජික් එකක්. අපේ හාමුදුරු කෙනෙකුට පුළුවන් වුණා පළවෙනි මුද්‍රණ යන්ත්‍රයේ සිංහල මුද්‍රණ යන්ත්‍රය ගෙන්න ගන්න. තායිලන්තේ රජුරුවත් එක්ක සාකච්ඡා කළා බ්‍රිතාන්‍ය කම්පැනියකට ලියලා ඉතාම අමාරුවෙන් මේක ගාල්ලේ දලවැල්ලට ගේනවා. ගාල්ලේ දලවැල්ලේ පිහිටනවා පළවෙනි සිංහල මුද්‍රණ යන්ත්‍රය. බුලත්ගමේ ධම්මාලංකාර හාමුදුරුවෝ. අද භික්ෂුවට ඉතාම ආදරෙන් කියන්නේ ඉතාම වටිනා ප්‍රබුද්ධ භික්ෂුවක් අපිට හිටියේද. උන්වහන්සේලා දැනගත්තා කොල්ලන්ට ඊතල දීලා වැඩක් නැහැ.
ඒක නතර කරන්න ඕන. කොල්ලන්ට මතවාදය දෙන්න ඕන. දැනුමයි දෙන්න ඕන. ඉතින් බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවෝ පළවෙනි මුද්‍රණ යන්ත්‍රය දිලු අදත් ගිහින් බලා ගන්න පුළුවන් යන්ත්‍රණේ තියෙන. මේක සියම් රජුරුව හරහා වෙච්ච කටයුත්ත බ්‍රිතාන්‍ය රජිනත් එක්ක මේ වික්ටෝරියා රජිනගේ සම්බන්ධය තියෙන එකට. ඒකෙන් අපේ මතවාද ඇති වුණා. පොතපත රචනය වුණා. එතනින් මතවාද දියත් වුණා. එතනින් අදහස් උදස්වා සරසවි සඳරැස පත්‍රය ආවා. ලංකා ලෝකේ ආවා. අපි කියවන්න පුරුදු වුණා. අපිට අදහස් එන්න පටන් ගත්තා. කවියෝ නැගිට්ටා. භාෂානු ව්‍යාපාරය. ජේමිස් සල්ලිස් පඩිවරයා සිද්ධාර්ථ සංකරාව පරිවර්තනය කරාට පස්සේ ඔබේසේකර මහත්තයා ආයුර්වේද හා සිංහල වෙදකම් පිළිබඳ අදහස් ඉස්සරහට ගෙනාවා. එතනින් කුමාරතුංගම නිවාසගේ භාෂානු ව්‍යාපාරය ඉස්සරහට එනවා. එස්මහින්ද හාමුදුරුවෝගේ කවි ඉස්සරහට එනවා. විශේෂයෙන්ම බුදුදහම ඇතුලේ අමරපුර නිකාය සහ සියන් නිකාය හා රාමන් නිකාය ඇතුලේ ඇති වෙන ප්‍රබුද්ධ තරංගය ප්‍රබුද්ධ නගරයන්නේ ප්‍රබුද්ධ තරගයක් එදා. මොකද සියලු නිකාය බැලුවේ සීලවන්ත ඥානවෘද්ධ පැවිදි උතුමෙක් බිහි කරගන්නනේ. අද වගේ මේ සංඝ ස්ථාරල නෙමෙයි බිහි කරගන්න බැලුවේ තපෝවෘද්ධ ඥානවෘද්ධ භික්ෂුවක්. තමයි ඒ නිකායේ ආඩම්බරය පැවැත්ම තීරණය කළේ. හින්දා මහා විශිෂ්ට භික්ෂු පන්තියක් අපිට බිහි වෙන්න පටන් ගත්තා. ඒකට බ්‍රිතාන්‍යයන්ගේ සැලකිලි සත්කාර ලැබෙන්න ගත්තා. බ්‍රිතාන්‍ය දැනගත්තා මේක මෙහෙම යන්න ඕන. මේ ඔක්කොම අතිනත කරගෙන තමයි 48ට අපි තල්ලු වෙන්නේ. සේනානායක මහත්තයා දේශපාලනික මේ සරුබිම දැක්ක. ඒ අතරින් තමයි වමේ ව්‍යාපාරය යන්නේ. වමේ ව්‍යාපාරය මේකට වෙන තැනකින් සටන් කළා. වමේ ව්‍යාපාරය සම්පූර්ණ නගරාත්පත් කරගත්තා. කාර්මිකකරණය සරහා කම්කරු පන්තියක් බිහි වෙලා තිබ්බා. කම්කරු පන්තිය වල දේශපාලනික බ්‍රිතාන්‍යයට ප්‍රතිවිරුද්ධ තැනක සංවිධානය කළා. හරිද? එතකොට සේනානායක මහත්තයා වැවිලිකරුවෝ සංවිධානය කරනවා බ්‍රිතාන්‍යයත් එක්ක සමපෙළේ හිට ගන්න. අරක ප්‍රතිවිරුද්ධ පෙළේ හිට ගන්න මේක සමපෙළේ හිට ගන්න. ඊළඟට මතවාදී ව්‍යාපාරය ජාතික ව්‍යාපාරය හරහා එනවා. විශේෂයෙන්ම 43 කන්නංගර මෙතුමාගේ නිදහස් පනත. 1912 රාමනානන්දගේ වෙසක් දිනය නිවාඩු කිරීමේ පනතත්. සිංහල අවුරුද්දේ පනතත් අපිව නැගිට්ටපු තීරක සිදුවීම් තුන. මේ තීරක සිදුවීම් එක පස්සේ තමයි 48ට දොර ඇරෙන්නේ. දැන් 1948 පෙර ලංකාවේ ව්‍යවස්ථාපිත සංශෝධන කීපයක් ඇති වෙනවානේ. ඒ හැමතැනදීම අර සඳහන් කළාගේ සේනානායක එතකොට වමේ ව්‍යාපාර මේ අතර තවත් තියෙන එකක් තමයි මේ ද්‍රවිඩ මුස්ලිම් මැලේ සහ බර්ගර් ජාතිකිනුත් මේ ව්‍යාපාරෙත් එක්ක එකතු වෙනවා. මේක වෙන්නේ කොහොමද? සාමාන්‍ය අපි දැක්ක ඉන්දියානු සටනේ මේ දේ දකින්න හරි අඩුයි. කියන්නේ මේක ගාන්ධිට ලොකු අර අපේ භාෂාවෙන් ලොකු ෆයිට් එකක් දෙන්න වුණා. මුළු ඉන්දියාවම ඉන්න හින්දු මුස්ලිම් ප්‍රජාව මේ සික් ප්‍රජාව මේ සටනට එකතු කරන්න. හැබැයි ලංකාවේ මේ නායකයෝ ටික එකතු වෙනවා. මේ දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ නායකයෝ ටික මේ සටනට එකතු වෙනවා. ඇයි ඒ? ඒක අපේ මුල් යුගයේ ඉඳලා ජාතික සටනේ තිබිච්ච විශේෂ ලක්ෂණයක්. ඒක තිබිච්ච එක මොකද ඒක අතීතයේ දිහා බැලුවොත් මේ මුස්ලිම් ද්‍රවිඩ සිංහල ජාතීන් තුනටම මාරක ප්‍රහාරයක් වුණානේ. මොකද බ්‍රිතාන්‍යයන්ට වැඩිය පෞරාණික ජාතීන් තුනක් නෙමෙයි තුනම. මුස්ලිම් වරුන්ට කොහොමත් කුරුෂ යුද්ධයේ මතකයන් එක්ක ප්‍රශ්නයක් තුනා. මුස්ලිම් සංහාරයකින්නේ බ්‍රිතාන්‍ය මේ පෘතුගීසින්ගේ නැත්නම් මංකයි බටහිර අධිරාජ්‍යවාදයේ පටන් ගත්තේ මුස්ලිම් සංහාරයක් කළ ලංකාවේ. මොකද මුළු කෝට්ටේ හිටපු සියලු මුස්ලිම්වරු සමූල ඝාතනය කළ පළවා හරිනෝනේ මේ පෘතුගීසින්. එතනලා තිබුණා ඒගොල්ලන්ට කොහොමත් ප්‍රශ්නයක්. අනිත් දේ තමයි ලංකාවේ නූතන ජාතික නිදහස් සටන ආරම්භ වෙද්දිම හින්දු සමාජය ඇතුලේ නාවලතුමා කර නැගිටීම. ඊළඟට සිද්ධි ලැබෙ ඉඳලා පිරිස විසින් මුස්ලිම් සමාජය කරන නැගිටීම් එක්ක අපිට පුළුවන් වුණා මේ වාර්ගික බෙදීමක් නැතුව මේක පවත්වාගෙන යන්න. අනිත් එක තමයි අපේ සමාජයේ මේ ජාතීන් සියල්ල එකම අර්බුදයකනේ ගොදුරුනේ එක විට. එකම අර්බුදයක ගොදුරුනා ඒගොල්ලන් හරි සහයෝගී ජීවන පැවැත්මක ජීවත් වෙච්ච පිරිස. මොකද අපිට අවසන් රාජ්‍යනවල අපේ රජවරු කොහොමත් ද්‍රවිඩයෝනේ. අපේ ද්‍රවිඩයෝ දිනුවර මිනිස්සු තාත්තා කියන සිංහල වචනේ අත්හැරලා අප්පච්චි කියන පුරුදු වෙලා හිටියේ. තමන්ගේ තාත්තට දෙමළ වචනකින් යමතුවයි කියන්නේ. හිතන්නකෝ අදත් එහෙමනේ. දැන් නම් ගොඩක් අය හිතන්නේ මේක සිංහල වචනයක් කියලා. නුවර මිනිස්සු තාමත් තමන්ගේ තාත්තට කියන්නේ සිංහල වචනේ අත්හැරලා අප්පච්චි කියලා. අපි අපේ යාළුවට සිංහල වචනේ අත්හැරලා කියන්නේ මචං කියලා. මේ වගේ නෑකම ගැඹුරේ හෘදය ඇතුලේ තාත්තයි යාළුවයිනේ පිරිමියෙකුට ඉන්න ලොකුම දෙන්නසානු. පිරිමි පෞරුෂයකට දෙන ලොකුම පෞරුෂ දෙක තමයි එළියේ යාළුවයි තාත්තයි.
ඒ දිනටම අපි දෙමළ භාෂාවෙන් කතා කරන්නේ. කිසි කලක සිංහලේ තමන්ගේ මිත්‍රයලා යාළුවා කියලා කියන්නේ මේ මචන් මගේ. එතකොට අවසන් සිංහල රාජධානිය උරුමකරු මිනිස්සු අද දක්වා තමන්ගේ තාත්තට කියන්නේ මේ තත්භවයනේ තාත්තා කියන්නේ සිංහල භාෂාවේ තත්භවය කියන එකනේ. තාත්තා කියන රමණීය සරල අපේම වචනේ අතරලා ද්‍රවිඩ වචනයකින් තමයි තමන්ගේ තාත්තා මතන්නේ. ඉතින් ඒකෙන් පේනවා අපේ නෑකම. ඉතින් ඒ නෑකම අපේ දේශපාලන ධාරාව ඇතුළට ඇතුල් වෙනවා. ඒක ඇත්තට මේක මේ හොඳින්ම ඇතුළත් වෙන්න හේතුණු වැදගත්ම සිද්ධිය තමයි 1912 මේ සිදුවීම තවත් මූර්තිමත් වෙනවා. මොකද රාමනාදන් මහත්තයා විසින් ඊටාම අපූර්වට මේක සිද්ධ කරා. ඒ රාමනාදන් මහත්තයා ඉස්සෙල්ලා මේ වැඩේ ඊටාම අනගිවට ගොතපු කෙනා තමයි ආනන්ද කුමාරස්වාමී. බුද්ධිමය තලයේ ඔහු ලියපු පොතපත. ලංකාවේ ඓතිහාසික අතීතාඩම්බරය සහ පුරාවිද්‍යාත්මක මන්තලාවේ ඉසව් වලට ලෝකයේ කැඳවන් ගිහිල්ලා හිතන පතන සිංහලෙන් එදා කියුවේ නැහැනේ, ගොඩක් අය ඉංග්‍රීසියෙන් නේ කියුවේ. ඔහුගේ පොතපත බලපෑම මේ ලාංකික ඒකාත්මිතාවය හැදෙන්න 910 වෙනකොටම 800 අගභාගයේ ඉඳලා ලියුවා. අපේ රටේ හිටපු සිංහල දෙමළ ද්‍රවිඩ බුද්ධිමතුන්ට බ්‍රිතාන්‍යයක එක හැප්පෙන්න හයිය ගන්න උනේ අතීතවාදෙන්නේ. අතීත පාදම් මත නැගිටින්න පුළුවන් වුණු පතපොත හා චින්තාවලිය සම්පාදනය වෙලා තිබුණේ ආනන්ද කුමාරස්වාමීගේ පතපොතේ. විශේෂයෙන් ජේමිස් සල්ලිස්ගේ පතපොතේ, ඩී.බී. ජයතිලකගේ පතපොතේ. මේගොල්ලෝ 800 අගභාගෙම මේ පතපොත ලියලා තිබුණා. ඉතින් මේ බුද්ධිමය වේදිකාව ಜಾති වර්ගවාදී එකක් නෙවෙයි. ඊළඟට අර අපේ භාෂානු ව්‍යාපාරය පටන් ගත්තෝ දේශානුරාගී ව්‍යාපාරය හිටපු භික්ෂුන්ලා බෙදා ගන්න පුළුවන් වෙන්නේ කාට හරි අපේ නොවේ කියලා මේ චරිතය එහෙම බෙදා ගන්න බැරුණා. මේගොල්ලෝ අර බ්‍රිතාන්‍ය රාජකීය පන්තියේම සමාජිකයෝ වගේ හිටපු අය නේ එක. ඩී.බී. ජයතිලක ටයිකෝඩ් දැම්මේ, කුමාරස්වාමී ටයිකෝඩ් දැම්මේ. ඒකේ වෙනසකුත් නෑනේ පේන්නේ. හරිම පැහැදිලි. ඒගොල්ලන්ගේ බුද්ධිමය පතපොත බලපෑම ඒකාත්මික භාවය. මොකද අතීතාඩම්බරේ හොයන කිසිම දැනක තනි සිංහල එකක් එළියට ගන්න බැහැනේ. තනි දෙමළ එකක් ගන්නත් බැහැ. ඒ හින්දා වර්ගවාදයකට යන තැන ඉඳ ගොඩක් අඩු වුණා. ඉතින් වේලාසිරීම අපිට පුළුවන් නම් සමගිදාමේ බැඳීමක් ඇති කරගන්න අපේ ව්‍යාපාර ඇතුලේ. ඉතින් බ්‍රිතාන්‍යයක දැක එක තමයි ඒගොල්ලන් තියෙන භයානකම දේ. බෙදී නොංගනුණු එකසිත් ජාතික ව්‍යාපාරයක් මතුවලා තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලන් ඊටාම පරිශනාත්මක ගත්ත. ඉතින් ඒගොල්ලන්ම තමයි මේක 1911 මැකලන් ප්‍රතිසංස්කරණය යටතේ මේක බෙදෙන්න කරේ. මැකලන් ප්‍රතිසංස්කරණය අපේ ප්‍රජාතන්ත්‍රවාදී ලාංකික නිදහසේ ස්වර්ණමය පඩිපෙළක් වගේම ලංකාවේ ජාතිවාදී ආරම්භක ආගාදය. අපි දැන් කතා කරමු ඊළඟට. දැන් මේ හැමෝම කතා කරන කාරණේ දෙන 40 දශකයෙන් පස්සේ 40ට දක්වා නිදහස ගත්ත කාරණේ කතා කරනවා. ඒකෙත් එක්ක ඇදින ව්‍යාපාර කතා කරනවා. මේක ඇතුළත යම්කිසි කුමන්ත්‍රණ සිදු වුණා කියලා අපි දන්නා නොදන්නා ඉතිහාසය කතා වෙනවා. අපි එක උදාහරණයක් ගමු. සමහර අය කියනවා මේ සර් ඩී.බී. ජයතිලක තමයි අගමැතිකම ලැබෙන්න තිබ්බේ, ඩී.එස්. සේනානායකට නෙවෙයි. එතකොට මේ පිටිපස්සේ හිටිය තවත් ප්‍රධාන කැරක්ටර් එකක් තමයි අපේ භාෂාවෙන් කෝ ඩී.ආර්. විජේවර්ධන. ඔහු වෙන ව්‍යාපාරයක්, මේ දේශපාලන ව්‍යාපාරික ඔහු මේ ඇතුළේ ගෙන. ඒ තුල 1946 එක්සත් ජාතික පක්ෂය බිහි වෙනවා. මේ ලංකා ජාතික සංඝය තමයි එක්සත් ජාතික පක්ෂය බවට පරිවර්තනය වෙන්නේ. මොකද මේ නිදහස් ව්‍යාපාරෙත් එක්ක එයාසේ ජයවර්ධන ඉන්දියානු නිදහස් සටනත් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියකුත් ඔහු මේ තුල ගෙනියන ජයවර්ධන වෙනම ඔහු යම්කිසි බලපෑමක් කරන ඩී.එස්. සේනානායකට මේ ලංකාව නිදහස් සන්නට. මොකද්ද මේ වෙන්නේ? උදේ සරු පොළව අවසානයේ ඇවිල්ලා නතර වෙනවනේ. අපේ එක කාර්යයක් ඉවරයි, සන්නද්ධ අරගලේ ඉවරයි. ඊට පස්සේ මතවාදී තලයේ කරපු ඊටාම අරගලේ ඉවරයි. දැන් ඇවිල්ලා තියෙන්නේ දේශපාලනය කියලා අපි අත්හදා බලලා විශේෂයෙන්ම ජාතික සංගමේ නායකයෝ දැනගත්ත වැදගත් දේ තමයි නව යුගයකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නව යුගයේ ජනසම්මතවාදය හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් තමයි මේ ඔක්කොම තීරණය වෙන්නේ. එතකොට අපි 910 වෙනකොට ලංකාව දිනමින පත්‍රයේ ඩී.ආර්. විජේවර්ධන නව උද්දීපනයක් කළා. අපිට මහ පත්‍රයක් ආවා. පත්‍ර ගොඩක් අපි සරසවි සඳරැස ලංකා ලෝකයේ ඕ තිබුණු ඔක්කොම පත්‍ර ටික මෙයාගේ දිනමින පත්‍රයට යට වෙලා ඒක එකම පත්‍රයේ බවට පත් වුණා.
මොකද ඔහු ඉතා වැදගත් දෙයක් 915 සිද්ධ කළා. ඒක තමයි ශානුක ලංකාවේ ජාතික රළවේගය අවදි කරපු තීරක සිදුවීම. අපි ඩී.ආර්. විජේවර්ධනට ගෞරව පිරිස එක කියන්න ඕන. ඔහුගේ මවගෙන් ආපු යුව වෙන්නත් පුළුවන්. මොකද ඔහුගේ මව හෙලේනා විජේවර්ධන මැතිණිය කැලණි විහාරය ආරම්භ කළා. සෝලියස් මෙන්ඩිස්ගෙන් ඇති කරපු සිතුවම්කරණය. ඒ කියන්නේ අපිට සීගිරිගලෙන් පස්සේ ආයි හම්බෙන ස්වදේශික සිතුවම්කරණය කැලණි විහාරය ඇත්ත වශයෙන්ම ගත්තොත් කළා මේ ආරම්භ කරපු පුනර්ජීවනයේ 915 ඉතා බරපතල සිදුවීමක් වෙන ලංකාවේ. ඒක කවුරුත් එච්චර කතා කරලා නැහැ. ඩී.ආර්. විජේවර්ධනගේ උරුමය තියන අයවත් මේව කතා කරන්නේ නැති එක හරිම දුකක්. මොකද ඉතිහාසය අහිමි වෙන්නේ අපිට. ඔව් 915 ඉතා වැදගත් දෙයක් කරා. බ්‍රිතාන්‍යයන් ලංකාවේ අටත් වෙලා 915 මාර්තු 2 වෙනිදා අවුරුදු 100යි. එයා 915 වෙනකොට අපි කවුරුවත් දැකලා තිබුණේ නැහැ අපේ ජාතික කොඩිය. අපි දකින්නේ අවුරුදු 100 වසක් තිස්සේ කතිර කොඩිය. කිසි කෙනෙක් දැකලා තිබුණේ නැහැ. එහෙම එකක් දන්නේවත් නැහැ. එහෙම හැඟීමක්වත් නැහැ මිනිස්සුන්ට. ඒතර අපේ අන්තිම ජාතික කොඩිය නුවර තිබිලා රජුරුව පැහැර යන වෙලාවේ මේක ගබඩාවක තිබිලා එච්චරා ඉංග්‍රීසි සෙනෙවියෙක් මේක ගෙනහිල්ලා අවසානයේ මේක තියලා තිබ්බා බ්‍රිතාන්‍යයේ මවුන්ට් එලිසබෙත් කියන මේ රෝහලක ගබඩාවක මේක තියෙන්නේ. ඔහු මේක අරන් ඇවිල්ලා මේක print කළ 915 දිනමිනි පත්‍රෙත් එක්ක නොමිලේ දුන්නා. සියවසකට පස්සේ මිනිස්සු ජාතික කොඩිය දැක්කේ. ඒක තමයි ලංකාව ඒකාත්මී කරපු ඇත්ත කතාව. මොකද අද මේක තේරෙන්නේ නැහැ. දැන් පත්‍ර මුද්‍රණ ඕන තරම් තියෙන එක මැජික් එකක් ඒ කාලේ. අනික ඔහු වර්ණෙන් ඒක දුන්නේ. ඒක හරි අමාරු වැඩක් ඒ කාලේ. ඊට දිනමින පත්‍රයේ එදා විකුණුනා වාර්තාගත විකිණීමක්. ඊට අර දිනමින පත්‍රයේ එදා ගත්ත ගෙදරට මිනිස්සු රුක් වෙන්න ගත්තා. හැම ගෙදරම පත්‍රේ ගන්නත් බෑ, ගන්නෙත් නෑ ඉස්සර. ගන්න බෑ මිනිස්සුන්ට. එහෙම උමනාවකුත් නෑ, වත්කමකුත් නැහැ. එහෙම පත්‍ර ගන්න අදත් බොහොම යම් පිරිසක්නේ එදා. එතකොට දිනමින පත්‍රයේ වාර්තාගත අලවියක් එදා ඇති වුණා. සියලු පත්‍ර ලංකාවේ වැටුණේ වැඩෙන් ලංකාවේ ගෙවල් ප්‍රමාණයකට හම්බුණා ජාතික කොඩියක්. ඒ ගෙවල් වල මේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරා. ඒ ගෙදරට ගමේ ප්‍රබුද්ධයක් ආවා. ගමේ විශේෂ ගෙදරක් වුණා ඒක. ඔය ඇත්තටම එක්සත් ජාතික පාක්ෂිකව කවුරුවත් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආරම්භක සමාජිකයෝ ටික කියන්නේ ඒගොල්ලන් තමයි. ඔය එක්සත් ජාතික පක්ෂින් අත කවුරුවත් ඒක දන්නේ නැහැ, කියන්නේත් නැහැ. ජාතික කොඩිය පළමුව අත්පත් කරගත්ත පිරිස තමයි. එදා පත්‍රයේ පිට වෙන දවසේ හරි විශේෂ වැඩක් කරා ගාල්ලේ අමසූරිය මහත්තයා. ලක්ෂයට කොඩිය දැම්මා. ඔයාලා වචනයක් අහලා ඉතින් ලක්ෂයට කොඩිය දැම්මයි කියලා. මොකද්ද? ලංකාවේ සිංහ කොඩිය උස්සන තහනන්නේ ජාතික කොඩිය බ්‍රිතාන්‍යයන්ට ලක්ෂයක වන්දියක් ගෙවලා බද්දක් ගෙවලා එයාගේ ගෙදර එයා ජාතික කොඩිය ඉස්සුවා. ඒක රට පෙරලි කරපු සිද්ධිය. මේ කොඩි සිද්ධිය කඩදාසි කොඩියයි මේ ලක්ෂයට කොඩිය දැමීම ලංකාවේ සිදුවීමක් වෙනවා 905. ඒතර බ්‍රිතාන්‍ය පළවෙනි ලෝක යුද්ධයට ගොදුරු වෙනවා. ජාතික රළවේගය මේකෙන් නැගලා එනවා. 915 ඩී.ආර්. විජේවර්ධන කරන්නේ. ඕ තමයි ලංකාවේ දේශපාලන නූතන නිර්මාණවේදියා. ඌට ඒ ගරුත්වය හිමි වෙලා නැහැ. ඒ ගරුත්වය ඌට හිමි නොවෙන්නෙම මේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන චින්තනමය අවුලක්. ඒගොල්ලන්ට මේක කියා ගන්න බෑ. ඒක පාක්ෂික කටයුත්තකින් අපි දකින්න ඕන දෙයක් නෙවෙයි. ඒක ලංකාවේ පොදු අරගලයටයි ඉතින් ජාතික ඉතිහාසයේ එක කොටසක් ඒක. ඉතින් මේ ඔය අහන් ආව ප්‍රශ්න කියන්න ගියොත් හරි දැන් මේ එක්සත් ජාතික පක්ෂය මෙහෙම රහන් ගත වෙනවා. එක්සත් ජාතික පක්ෂ කියලා පක්ෂයක් තිබුණ නැහැ. ජාතික සංගමය ඇතුලේ විවිධ අය විවිධ ස්ථාන වලින් මේක අත්හදා බැලුවනේ. කන්නංකර මහත්තයා ලොකු ප්‍රමුඛ කාර්යයක් බරලා ලෝක ඉදිරිගාමී දර්ශනයක් ඔහුට තිබුණා. මං කියන්නේ ලංකාවේ පළවෙනි රාජ්‍ය නායක වෙන්න තිබුණේ ඔහු. ඒක කෙසේ හෝ වැළකීලා ගියා. ඔහු ඉතා දියුණු නිදහස් අධ්‍යාපන පඬිත වගේ එකක් ඉතා දියුණු. ඔහු තමයි වර්ග ಜಾති පන්ති උමනාවක් දේශපාලනේ නියෝජනය නොකරපු කෙනා. ඇන්නැබ්ල පිළිකල පන්ති නියෝජනයක් නියෝජනය කරා. ටී.එස්. සේනානායකත් එක අර්ථයකින් පන්තිමය නියෝජනයක් කරපු කෙනා. ධනපති පන්තිය නියෝජනය කළානේ ඔහු. එතකොට මේ පොදුමහා උමනාව නියෝජනය කරේ කන්නංකර මැතිතුමා විතරයි. ඩී.බී. ජයතිලක මැතිතුමා පොදු වේගයක් නියෝජනය කරපු කෙනෙක්. නමුත් එතුමාගේ අවසාන කාලේ තා වයස වෘද්ධ අවධියක තමයි මේ අපි 48ට එන්නේ. ඕගෙන් නිදහස් අරගලේ නායකත්වය පැහැරගත්තයි කියලා කතාවක් තියෙනවා. ඔව් ඉතින් එහෙම දෙයක් වුණා තමයි ඒක ඇත්තයි. ඒක ඇත්තයි. ඉතින් ඒක තමයි ඉතින් දේශපාලනය කියන්නේ සත්‍යෙම ජය ගන්න තැනක් නෙවෙයිනේ.
අර ප්‍රසිද්ධ කහසක් තියෙන සත්‍යද ජය ගන්නේ බාහුබලයේද කියලා. කවුටිල්ල තමයි කිව්වේ නෑ බාහුබලය ජය ගන්නවද සත්‍ය බලය ගන්නවද කියලා. විතක බාහුබලය ජය ගන්නවා දේශපාලනේ විතක සත්‍ය ජය ගන්නවා දේශපාලනේ කියන්නේ එහෙම ප්‍රපංචයක්. ඉතින් දේශනානායක කියන්නේ කෙනා මේ ජයග්‍රහණය කරන්නේ තිතා සටන්කාමී සංවිධිත පක්ෂයක් තිබුණේ එක්සත් ජාතික පක්ෂය කියලා. ජාතික සංගමනේ සංවිධානාත්මක පළවේය ලංකාවේ. සම සමාජ පක්ෂය. ඉන්නනතුරු කොමියුනිස්ට් පක්ෂය. ඒගොල්ලන්ටයි නගරවල බලය තිබුණේ. එක්සත් ජාතික පක්ෂයේ බලය තිබුණේ මේ ගම් ඇතුලේ. මුකුත් කරගන්න බැරි මේ මුළු නගරවල මැද කොළඹ මේ දකුණු කොළඹ මේ අපි ඉන්නේ කොල්ලු පිටියේ මේ ඔක්කොගෙම බලය තිබුණේ යන්නම් පිලිප් කොල්ලිල්ලට වික්‍රමසිංහලට. මොකද ඒගොල්ලන් පෙරදුනේ. අන්න අද ඉඳලා ලංකාව වෙනස් කරන්න හදන රැඩිකල් වාදීන්, නූතනවාදීන්, නව නූතනවාදීන්, දියුණු ලිබරල් වාදීන් ඉඳලා මේ අපි සියලු දෙනාම තේරුම් ගන්න සත්‍යයක් ඩී.එස්. සේනානායකට ඉවෙන් තේරුණා. එතුමා තේරුම් ගත්ත ලංකාවේ පොළව තියෙන්නේ මහා විහාරේ දැක්මත් එක්ක කියලා. ඉතින් එතුමා ඊටාම අපූර්වට වමට තේරෙන්නේ නැති දේ එතුමාට තේරුණා. ඒ හින්දා එතුමා දැනගත්ත ඓතිහාසික චින්තාවලියක් ලංකාවේ ගලනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ නවදනේශ්වරය නියෝජනය කරන පක්ෂය බව හැබැයි ඒ දෙක එකට පාහන්න ඔහුට පුළුවන් වුණා. ඔහු අර තමන්ගේ පූර්වගාමී මිත්‍රයා ඩී.ආර්. විජේවර්ධනගේ දිනවින පත්‍රයේ ජාතික කොඩියේ තියෙන හැම ගෙදරටම ගිහිල්ලා හැම ගෙදරම සංවිධානය කළා. ඒ සංවිධානය කළා ඔහුට පුළුවන් වුණා ශූර විදියට මේක දැහැ ගන්න. අනිත් එක තමයි ඔහු කලාපයේ අනිත් අරගල ගැන අධ්‍යයනය කළා. ඔහු බ්‍රිතාන්‍යයන් එක තරඟ කිරීමට බ්‍රිතාන්‍යයත් එක්ක අරගල කිරීමේ මාවතින් බැහැර වුණා. කෙනෙකුට කියන්න පුළුවන් ඒක මහා නිවට කටයුත්තක් කියලා. මමත් කාලයක් එහෙම හිතුවා. නමුත් මට පේන අවසානයේ සටන් කරපු බ්‍රිතාන්‍යයන් එක්ක ලෝකෙ ඉතාම දියුණු මාර්ගලයක් කරපු සංවිධිතම නව දේශපාලන අරගලයක් හඳුන්වා දුණු ගාන්ධියානු ව්‍යාපාරය මහාභාරතයේ කෑලි ගණනාවකට කැඩිලා තමයි නිදහස ගත්තේ. පාකිස්තානේ, බංගලාදේශේ, භූතාන්, නේපාලෙ වෙන් වෙලා මහාභාරතයම ගන්න බැරි වුණා. ලංකාව 815 දුන්නු රටම අරන් ඒ අපිට තිබුණු කොඩියම බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ගත්ත බොහෝ රටවල තමන්ගේ පරණ ජාතික සංකේතය ඔසවන්න බැරුණා. ලංකාවේ සිංහ කොඩිය ආයේ සෙව්වා. මේ සිංහ කොඩිය මහාද නැද්ද කියන එක පැත්තකින් තියන. නමුත් ඒක බ්‍රිතාන්‍යයෙන් එංගලන්තෙන් නිදහස ගත්ත ඉන්දියාවට, ඉන්දුනීසියාවට කාටවත් කරන්න බැරි වුණු වැඩක්. අපි මේ පරණ සංකේතයම ඔසවා ගත්තා. ඉඳ ඩී.එස්. සේනානායකගේ උපාය මාර්ගික සිතියම වෙනස් එකක්. ඒක ගැන ගැඹුරු අධ්‍යයනයක් අපේ රටේ වෙලා නැහැ. මොකද ලංකාවේ අලුතින් හිතන අය කල්පනා කළ යුතු තමයි ලංකාවේ අතීත පොළවෙන් එන සංඥාවක් තියෙනවා. ඒක එහෙමම ගත්තොත් අපි ගතානුගතිකවාදී ගිල්ල යනවා. ඒක සපුරා බැහැර කරගත්තොත් අපි මේකෙන් ප්‍රතික්ෂේප වෙනවා. දැන් වෙලා තියෙන්නේ වමට උනේ ප්‍රතික්ෂේපී මේකයි. අතීත සංඥාව කොහොමද තේරුම් ගන්න? මොකද ලංකාවේ අතීත සමාජවාදිය තිබුණා. අතීත නවනූතනවාදී අරගලයක් තිබුණා අබේගිරිය හරහා. මහා විහාර ප්‍රතිපක්ෂව අපි ඒක තේරුම් ගත්තේ නැහැ. අපි ඒක ප්ලැක් කරපු භූමිකාව තමයි සටන් කරේ. එක්සත් ජාතික පක්ෂය මේ එක හැදෙද්දී ඒක යම් පුරාමට ඒගොල්ලන් තේරුම් ගත්තා. එහෙනම් වම සංවිධානාත්මකව කොතරම් බලවත් වුණා. වම කොයිතරම් සංවිධානාත්මකව බලවත් වුණා. වමනේ මුලින්ම දෙමළ ජනතාවේ දුක් ගැනවිල්ල කතා කරේ. හැබැයි ජී.ජී. පොන්නම්බලන් ගිහලා වමත් එක්ක නෙවෙයි එකතු වෙන්නේ. උතුරේ සියලු දෙමළ පක්ෂ නායක එකතු වෙන්නේ ඩී.එස්. සේනානායකත් එක්ක. ඒක අපි සැලකුවේ මොකද වමට ලොකු බලයක් යාපනයේ තියෙද්දි. වී නල්ලයියා කියලා ඉතාලම දැවැන්ත බලයක් යාපනයේ තියෙදි නල්ලූරු ආසනය යාපනයේ හදවත නල්ලූරු ආසනය අදත් ඒක ජයග්‍රහණය කරේ කොමියුනිස්ට් පක්ෂය. ඒක දෙමළ පක්ෂයටවත් එක්සත් ජාතික පක්ෂයටවත් දිනන්න බැරුණු ආසනයක්. එහෙම තත්ත්වයක තිබුණේ. ඉතින් ඒ නිසා මේ සංවිධානාත්මක බලයෙන් ඉතාම දියුණු ලෝක පරිසරයේ විප්ලවවාදී අධිරාජ්‍යවාදී බල තුලනේ ජාත්‍යන්තර එකතුව තිබුණු වමේ ව්‍යාපාර ලංකාවේ පරදිලා එක්සත් ජාතික පක්ෂ නිදහස් සමග රාජ්‍ය බලය කියන එක හුවමාරු කරගන්නේ මේ ඓතිහාසික සංකේතාර්ථය තේරුම් ගත්තේ මොහොතේ. ඒක සේනානායක මහත්තයට ඉවකින් කරන්න පුළුවන්. මම හිතන ඩී.බී. ජයතිලකලා වගේ අය කියන වැදගත් වැඩ කොටසක් කරලා ගිහිලා තිබුණ නිසා ඒක යම් ප්‍රමාණයකට කරන්න පුළුවන් වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙනවා නිදහසට යුක්තිෂ්ඨ කරන්න පුළුවන්ද කියලා. නිදහස ගත් එක්සත් ජාතික පක්ෂයට සේනානායක මහත්තයට ඔහුගේ ව්‍යාපාරයට පුළුවන්ද කියන ප්‍රශ්නේ අද දවසේ අපි හමුවේ තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය විසින් බාරගත යුතු අභියෝගයක්. දැන් අපි වම විසින් බාරගත යුතු අභියෝගයක් තමයි. වම කියන්නේ මම නිතරම මේ
මේ එක්සත් ජාතික පක්ෂ අනකා කියන එක නෙවෙයි මේ බලවේග පෙළ ගැහිීමේදී බලවේග දෙක තුනක් තියෙනෝනේ. ඒ වාමාංශික කියන්නේ විකල්පනේ හැමතිස්සෙම ඒගොල්ලන්ට තේරුම් ගන්න දෙයක් නෑ. ඇයි අපිට සංවිධානාත්මකම බලය ලංකාවේ මුල් අල්ලපු වටිනා මිනිස්සු ඔක්කොම මෙතන හිටියේ. ඇයි අපිට නිදහස ගන්නත් බැරුණේ අපිට බලය ගන්නත් බැරුණේ කියන එක හිතන්න ඕනේ මේ නිදහස් දවසේ. ලංකාවේ නිදහස කියන්නේ වම යොරුණු දවසේ. ලංකාව නිදහස් ගත දවසේ. 48 පෙබරවාරි 4 නිදහස විදිහ තමයි ලංකාවේ දුණු යෝධ වාමාංශික ව්‍යාපාර. ලෝකෙ දුණු ලොකුම ටොස්කිවාදී පක්ෂ තිබුණේ ලංකාවේ. ඒක පුදුම වැඩක්. මේ වගේ බෞද්ධ රටක කොහොමද ටොස්කිවාදී පක්ෂයක් තිබුණේ? ඒක ලංකාවේ දියුණු සමාජය තමයි එකෙන් පෙන්නන්නේ. ඒක ඇත්තටම මේ නිදහස් දවසේ වාද ભેද නැතුව වම් දකුණු අපි ඔක්කොම හිතන්න ඕන දෙයක්. ඉන්දියාවට වඩා ඍජුව තමන්ගේ එකම රට එක ඒ විදිහට බින් අඟලක් නැතුව නිදහස ගත ලංකාවට ඉන්දියාවට උඩින් ඉන්න බැරිලා තියෙනවා. කිසිම වාර්ගික යුද්ධයක නොපැටලිලි නිදහස ගත ලංකාවට අයයි වාර්ගික යුද්ධ කොට ගුදුරු වෙන්න ඕනේ ඉන්දියාවට වැඩි. මොකද්ද මේ හිස්තනක් තියෙනවා අවසානක. ඔව් මම කරපු අරගලේ හිස්තනක් තියෙනවා. මම ඊළඟ ප්‍රශ්නේ දැන් අවසාන ප්‍රශ්න දෙකෙන් එක ප්‍රශ්නයකට එන්න හදි ওই ප්‍රශ්නෙට දැන් මේ මොහොතේ 2022 පෙබරවාරි 4 වෙනිදා අද දවස වෙන විට මේ බොහෝ දිනෙක කියන කතාව තමයි ඒක දේශපාලඥයොත් කියනවා මාධ්‍යවේදීන් කියනවා සමාජ විචාරකින් කියනවා සාමාන්‍ය මිනිස්සු කියනවා 48 අපි නිදහස ගත්තී අපි මාර තැනක හිටියා. අපි ජපාන්ට විතරයි දෙවෙනි උනේ. එහෙම නැත්නම් දේශපාලනයෙන් අපි පුදුමාකාර ශක්තිමත් තැනක හිටියා. සමහර අය කියන සාමාන්‍ය මිනිස්සු නම් මේ පුළුවන් ආපහු වෙවිලා එලිසබෙත් රජින්ට මේක ආපහු ගන්න කියලා කියනවනේ. ඇයි අපි එතනට මේ අවුරුදු 70 ගානකට පස්සේ වැටුනේ? 48 ඉඳන් ඒ වැටිල්ල පටන් ගත්තේ කොහොමද? ඔව් 48 වම පරාජය වීමෙන් පස්සේ ලංකාවේ තුලණය නතර වුණා. එක්සත් ජාතික පක්ෂයට ප්‍රබුද්ධ අභියෝගයක් තිබුණේ නැහැ. කන්නංගර දේශපාලනයෙන් පරාජය වෙලා ගියට පස්සේ පොදුභාවයක් දේශපාලන යෝජනය කරන්න කවුරුවත් තිබුණේ නැහැ. වම තමන්ගේ වැරද්ද කිසි කලක හදාගෙන ආපසු හැරුණේ නැහැ. ආපසු හැරිලා ගිහිල්ලා ඒගොල්ලන් වරද්ද හදාගත්තේ නැහැ. ඒගොල්ලන් සභාගවාදීනේ තෝරගත්තේ. එක්සත් ජාතික පක්ෂය අධිමාන්‍යයෙන් හිටපු පක්ෂයක් නේ. ඒගොල්ලන් කවමදාකවත් ලෝකේ ඉස්සරහට යන ගමන පිළිබඳ හෝ සමාජයේ අපිට අහුවෙන භාවයන් පිළිබඳ අධ්‍යයනයක් හිටියේ නෑ. ඒක තමයි ඓතිහාසික ඝට්ටනේ 1953 එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි පිපිරීම. ලංකාවේ මහා දේශපාලන වෘක්ෂ එක්සත් ජාතික පක්ෂයනේ. හැමදාම මේකෙන් කැඩිලා තමයි පක්ෂ ඇති වෙන්නේ. ඇයි ඒක කැඩෙන්නේ? බණ්ඩාරනායක කියන්නේත් ඒකේ ධාරාවක්නේ. එතකොට කෙනෙක් කියන බණ්ඩාරනායකගේ උප්පත්තිය නැත්නම් බණ්ඩාරනායක උප්පත්තිය කියන්නේ දේශපාලන උප්පත්තිය විසින් මේ ප්‍රශ්නේ ඇති කරයි කියලා. මම කියන්නේ බණ්ඩාරනායකට සරුපලවක් හැදුනේ කොහොමද? නිදහස අරගෙන 48 නේ නිදහස ගන්න. නිදහස අරගන්නේ 48. එතකොට මතක තියාගන්න නිදහස දීලා දුන්නු රටක බලයේ පිහිටපු පක්ෂයක් පෙරදුණු ප්‍රථම අවස්ථාව ලංකාවේ. ඉස්සෙල්ලා. කියන්නේ බ්‍රිතාන්‍යෝ නිදහස දුන්නු රටවල් වල බලයේ පිහිටවල ගියපු පක්ෂයක් මුලින්ම ඒ රට ඇතුලේ වෙන පක්ෂයකින් බලයටපත් වෙලා තියෙන ලංකාව විතරයි. නිදහස ගන්න හිටපු නීරු පෙරදුන්නේ ගොඩා පහුවෙලා ගාන්ධිලා 60 ගණන් වල අගභාගේ. මෙහි 56ම පෙරදුනා. 51ම පක්ෂේ පිපුරනවා. ඒ කියන්නේ 48 49 50 51. අවුරුදු 3කින් මොකද්ද මේ වුනේ? ඒ කියන්නේ 48 මැතිවරණ ප්‍රතිඵල බැලුවම 47 අපිට පේනවා පක්ෂයක් නියෝජනය නොකරපු ධාරාව ස්වාධීනව සමාජය ඉදලා තියෙනවා. ස්වාධීන මන්ත්‍රීවරු කියලා ආවේ ඒගොල්ලන් වම විනියෝජනය කරන්නේ නැහැ දකුණු නියෝජනය කරෙත් නැහැ. ඒතකොට බණ්ඩාරනායක මහත්තයා ඒකනේ ඉවකල් අල්ලගන්නේ. ඒතර ඒක ඔහු ජාතිකවාදී හා සිංහල අනුරාගවාදයකින් එතන එක්කාසු කරනවා. එතකොට දැන් මේ 56 ආරම්භුණු වර්ගවාදය ග්‍රාමවාදය හා නාගරිකවාදයේ බෙදුම විසි මේ ප්‍රශ්නේ ඇති කරයි කියන එකනේ අපිට පේන තියෙන ඇත්ත. සම්පූර්ණ මතු පිට ඇත්ත ඒක. හැබැයි ඇතුලේ ඇත්ත තමයි බණ්ඩාරනායකයන්ට එහෙම සරු පොලවක් හැදෙන්නේ හිස්තැනක් ඇති කලේ කවුද? ඔහුට සමාජ හිස්තැනක් බිහි කරලා තිබ්බේ කවුද? එක්සත් ජාතික පක්ෂයයි වමයි. ඒ දෙගොල්ලම තමන්ගේ ඇඟෙන් කෑල්ලක් අතහැරියා. ඒ කෑල්ල තමයි බණ්ඩාරනායක මහත්තයා විසින් අත්පත් කරගන්නේ. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයා විසින් අත්පත් කර දුන්නු කෑල්ල එක්සත් ජාතික පක්ෂයේ වමයි දෙගොල්ලම අත්පත් කරගත්තා.
අර අරුණ කුමාර සහෝදරය හැම මහානායක හාමුදුරුවෝ හම්බෙන්න ගියාම කිචියක් ඇති වෙන්නේ ගොඩක් අයට ඒකනේ. ඒක නරකද හොඳද වෙනම දෙයක්. නරකද හොඳද වෙනම දෙයක්. දැන් මොකද වෙලා තියෙන්නේ අවසානයේ? මම මේ කියන්නේ 48 නිදහස දවසේ මේ ප්‍රශ්නේ ඇති වුණා. ඊට පස්සේ මේක අවුරුදු 3කින් පස්සේ එළියට ඇවිල්ලා තාම කියවගෙන තියෙන වැරදි. මං කියන්නේ මේ අරෝවේ වැරදි විදිහට පැටලීමෙන් අපිට උත්තරයක් ලැබිලා නැහැ. බණ්ඩාරනායකයා චූදිතය කරනවා නම් ඒක හරි සරල කතන්දරයක්. ඒක උත්තරයක් ගන්න පුළුවන් කතන්දරයක් නෙවෙයි අපි පාක්ෂික කතන්දරයක්. බණ්ඩාරනායක මහතෙතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය බිහි කරන්න හිස්තැනක් ඇති කළේ කවුද? හිදස මොකක්ද කියලා තේරුම් ගන්න. ඒ හිදස මොකක්ද? අපි ප්‍රබුද්ධ සටන් ව්‍යාපාරයක් සහ සමාජනුබද්ධ නායක සමුදායක් විසින් සැදුම්ලත් පක්ෂයක් ලංකාවේ හැදුවේ නැහැ. ඒක ගාන්ධිලා යම් ප්‍රමාණයකට කළා. ඔය වික්ටර් රයිමන් මැතිතුමා නිතරම ගේනෝනේ මතයක් පුනරුදු ව්‍යාපාරය හරහා සැලකිය යුතු ඇත්ත. එක්සත් ජාතික පක්ෂයයි වමයි කියන්නේ ඒක දෙකම මේක කළේ නැහැ. ඌ ගම්වල දුප්පත් මිනිස්සු එක්සත් ජාතික පක්ෂයට වැඩ කරා. ඒකේ පරිදියට එන්න කවදාකවත් බැරි වුණා. කොමියුනිස්ට් පක්ෂ සමාජය යස්සේ කම්කරුව වැඩ කරා. ඒකේ පරිදියට එන්න ඔය වරායේ කිසිම කම්කරුවෙකුට ඉඩ දුන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ මේ පන්ති ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කියන්නේ. අදහස් සුදහස් ප්‍රතිපෝෂණය වෙච්ච බහුවිධ කණ්ඩායමක් මේ පක්ෂය ඇතුළට හිටියේ නැහැ. එකම පැටර්න් එකේ මහත්තුරු ටිකක් තමයි මේ ඉන්නේ. ඉතින් ඒ නිසා සමාජයේ බහුවිධ අරගලයක් සිද්ධ නොවුණු නිසා ඒ බහුවිධ අරගලය එළියෙන් ඉල්ලා හිටියා. ඒක තමයි හිදෙස. ඒ බහුවිධ අරගලයේ තමයි 47 මැතිවරණ ප්‍රතිඵලයේ ස්වාධීන മന്ത്രിවරු බහුතරයක් එන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂ 41යි නේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ 99යි. මේ පක්ෂ වලට තිබුණා 28ක් විතර. අනිත් ටික ඔක්කොම ස්වාධීනමයි. ඒ අය කවුද? කන්නංගර, අරයා, මෙයා, කේස්. ඒ අය කිසිම පක්ෂ අදහසක් නෙවෙයි දුන්නේ. එකින් එකට වෙනස් බහුවිධ අදහස් ගොඩක් තිබුණා. ඒ බහුවිධ අදහස් වලට බණ්ඩාරනායක මහත්තයා පක්ෂයක් හැදුවේ නැහැ. ඔහු ඇවුලුවා ඊටාම මේ ඇවිලන්න ඕනේ නැති එකක්. සිංහල ජාතියේ තිබිච්ච මෛත්‍රී, මුදිතා ගුණාංගය සහ මුලින්ම කුඩුපට්ටම් කළ එක වෛරී චින්තාවක් බවට පෙරලන ගින්දරට යා වෙඩි බෙහෙත් නූල පත්තු කරා තමයි. හැබැයි යාට ඒ නූල පත්තු කරන්න පුළුවන් උනේ මේ හිදෙසට කවුරුවත් නායකත්වය දුන්නේ. ඒ විදිහට හිදෙස හැමදාම අනාථ වෙනවා ලංකාවේ. අරගොල්ලන් දෙගොල්ල එකාකාරී. ඉතින් ලංකාව වල පල්ලට වැටෙනවා තමයි. මහ පොළොවේ වැඩ කළා දියුණු වෙලා ආපු නායකයා ඩී.එස්. සේනානායකනේ. ඔහුගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට එහෙම නායකයෝ අඩු වුණා. මොකද පාරම්පරික උරුමයක් බඩපත් වෙන වමටත් ඒක වුණා. ඉතින් දැන් වෙලා තියෙන අතගාපු පුරුදු පුහුණු වෙච්ච අය නැති වුණාම හිදෙසක් ඇතුණා. හිදෙස වැරදි තැනින් පිරුණා. උරුමත්වය ආඩම්බරකාරී හරි තද ස්ථාවර වෙනකොට ගියා. හැමෝම දෘෂ්ටිගතිකයි. ඉතින් ලංකාව පෙළන්නා වූ ප්‍රශ්නය බෑ. පරම්පරා බිහි වෙන්න ප්‍රශ්න අලුත් වෙලා. ඉතින් මෙතෙන්ට අපි ලංකාව කඩන්නට උනේ ඒකයි. ඉතින් ලංකාවේ දෘෂ්ටිකෝණින් බලන්න ඕන දෙයක් තමයි ලංකාවේ හිදසක් නිර්මාණය කළා. හිදස දෙමළ ජාතිවාදී, සිංහල ජාතිවාදී, මුස්ලිම් ජාතිවාදී එක දවසෙම බිහි වුණා හිදසට. ඒ හින්දා අද වෙනම මුස්ලිම් පක්ෂ, වෙනම දෙමළ පක්ෂ, වෙනම සිංහල පක්ෂ බවට පත්වලා ඒගොල්ලන් බලය කේවල් කළා. අද ප්‍රධාන පක්ෂ වලට වෙලා තියෙන ඒගොල්ලන්ගේ කේවල් ඉල්ලීම් වලට ලංකාවේ හැබෑ ප්‍රශ්නේ යට ගිහිලා තියෙන්නේ දැන්. හැබෑ ප්‍රශ්නේ මොකද? ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍යතාවයට සමාන හැකියාවට සමාන අවස්ථාවනේ. ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් දුප්පත්. හින්දා සරුසාර මනසක් නේ. ඒක නිර්මාණය කරන්න බෑ. ඒක නිර්මාණය කරන්න කල්පනා කරන්න බණ්ඩාරනායක මහත්තයා වගේ ඔක්ස්ෆර්ඩ් යුගතෙක් අපි කියන්නේ නූතන උගතෙක් නේ ඔහු. ඔහුගේ තාම තිරස්චීන ජාතිවාදයකට. ඒ ජාතිවාදය සිංහලයන්ගේ එකක්කුත් නෙවෙයි. ඒක ලංකාවේ තිබිච්ච එකකුත් නෙවෙයි. ලංකාවේ තිබිච්ච එකක් නෙවෙයි. ලංකාවේ මිනිස්සු ෂෝක් එකකට මේ දෙමළ මිනිස්සුත් එක්ක ලංකාවේ රාජ්‍ය තියාගෙන හිටියනේ නూరుගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. සිංහල මං කිව්වේ අප්පච්චි කියන්නේ මචං කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැති හින්දා. හිදස සඳහා අපි හිදස ඉතුරු කරේ කවුද? ඒගොල්ලොන් මේකට වග කියන්න ඕනේ. ඒ හින්දා බණ්ඩාරනායක මැතිතුමා මේකට වග කිය යුතුයි. ඒක ඉඩ දුන්නු අයටත් වග යුතුයි. ඒක හැදිනකම් බලන් හිටපු වමටත් දක්ෂිණාංශික බලවේග එක්සත් ජාතික පක්ෂෙත් මේකට වග යුතුයි. දැන් ඒක වල පල්ලෙන් ඉන්න හින්දා තුන්ගොල්ලම දැන් වලේ වැටිලා තියෙන හින්දා මේක හදා ගන්න පුළුවන්. මේ නිදහස් දිනය කියන්නේ ඒකට තියෙන අවකාශ මේ කතිකාවනේ. ඔව් තුන්ගොල්ලම වලේ ඉන්න නිසා තුන්ගොල්ලම සියල්ලම වලේ ඉන්න නිසා දැන් නිදහස් දවසේ අපි අර සුජිත් යෝජනා කරපු විදිහට මේ වලෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක ගැන කතිකාවතක් සංවාදයක් වැඩපිළිවෙලක් හදාගන්න යෝජනා කරමු. ඒ සියලු දේ අතරේ මම අවසාන ප්‍රශ්න සුජිත් යෝජනා කරනවා මේ ප්‍රශ්නය අහන්න වෙන ප්‍රශ්නයක්. 815 ඉඳන්
48 නිදහස් වෙනකන් අපේ කලාව පෝෂණය වුණා. අපේ සාහිත්‍ය පෝෂණය වුණා. සිවිල් පරිපාලනය අපේ පෝෂණය වුණා. අධ්‍යාපනයක් අපිට ලැබුණා. මේ දේවල් අදටත් හරි ලස්සනයි හැරලා බලපුවම. ඒ ලස්සන කාලේ ගැන කතා කරලා අපි මේ වැඩේ ඉවර කරමු. ඔය එකට හේතුනේ රාජකීය ජාතින් දෙකක් නෙමෙයි හම්බෙලා තිබුණු ගොඩ අය මේ සිංහල රාජකීය සමාජය හා එංගලන්ත රාජකීය සමාජය අතර දෙන ගැඹුරු ආදරය කතා කරලා නැති එක. ඇත්තටම සානුක ජෝන් ඩොයිලගේ දූත මෙහෙවරේ එක අවස්ථාවක තිබුණා සිංහල රජපෞලෙන් ස්ත්‍රියක්. ඔව් පුරුෂයෙක් බ්‍රිතාන්‍ය රජපෞලටගේ අන්තපුරයට යවන සැලසුම. මොකද බ්‍රිතාන්‍ය දන්න ලෝකේ මේක මේ වර්ගවාදී අභිමානයකට ගන්න එපා. ඓතිහාසික අභිමානයකට ගන්න මේ කියන කාරණේ ලෝකේ පැරණිම රාජවංශ තුන තියෙන දූපත් තුනක. එකක් බ්‍රිතාන්‍යයට, එකක් ලංකාවට, එකක් ජපානයට. ජපානයටත් අද රජකම තියෙනවා, බ්‍රිතාන්‍යයටත් තියෙනවා, අපිට විතරයි නැත්තේ. මම මේ රජකමට පක්ෂව කතා කරන එක නෙවෙයි, මං විපක්ෂ නෑ එකට පක්ෂත් නෑ. හැබැයි මම මගේ චෝදනාව ඔයගොල්ලෝ ඔක්කොම රජකම තියාගෙන අපේ රජකම නැති කරේ. මොකද ඓතිහාසික ජාතියකට සංස්කෘතික පුරුෂයෙක් නැතුව යන්න බෑ. ඒකයි බ්‍රිතාන්‍ය එක තියන්නේ. ඒක යුක්ති සහගතයි. බ්‍රිතාන්‍ය විසිරෙන ওই රජකම නැති වුණා. කොයිතරම් නූතන, ඊටාම දීර්ඝ නූතනයක් බවට පවුලක් පත් කරන්න පුළුවන් තාත්තා හෝ අම්මගේ දින සංස්කෘතික ඓක්‍යය මතනේ ගියා. ඒ වගේ තමයි ජාතික රාජ්‍යයක් අවුරුදු දහස් ගාණක් එක දිගට ඇවිල්ලා තියෙනම් ඒකට තියෙන ඉතින් අද රජකම ලංකාවේදී කරන්න බෑ. රාජකීය පවුල් නෑනේ. අද ඉන්නේ මේ රජ පවුල් නෑනේ අද. කුමාරුරු කියන්නේ ඒක වෙනම දෙයක්. සංස්කෘතියෙන් හා වෙන තැනකින් හැදෙන එක. ඒක ඉවරයි. දැන් අයියේ හිනේ දකින්නත් බෑ ලංකාවල. දැකිය යුතුත් නෑ. හැබැයි බ්‍රිතාන්‍ය ලංකාවේ මේ රාජකීයත් එක්ක ඊටාම බරපතල ප්‍රේම කතන්දරයක් තියෙනවා. ඉතින් අපිට සිතුවිලි තේරුම් ගන්න ඊටාම සමීප වුණා. ඒ හින්දා බලන්න 840 ගණන් වල ඉඳලා අපේ රටේ අපිට වැඩක් තිබුණේ නැහැ. කෝච්චි ටික ඒගොල්ලන් යනවා, පරිපාලනය කරන් යනවා, රට සංවර්ධනය කරනවා, පඩිනඩි ගෙවනවා, කුෂි ආර්ථික කරගෙන අපිට තිබුණේ සාහිත්‍ය බලා ගන්න. අපිට තිබුණේ දර්ශනීය ගොඩනගා ගන්න. අපිට තිබුණේ කලාව බලා ගන්න. අපේ උරුමයන් ගොඩනගා ගන්න. නේද? සෝලියස්ද චාලිස් මාණ්ඩලට මේ එතනින් ගියාම ලයනල් වෙන්න මුන්දාස් කුමාරතුංගලා මේ ඔක්කොම මකුළුවේ පිරත්නහාල හික්කඩුවේ හාල දර්වාරාම හාමුදුරුවෝ නාවරල තුමාලා සිද්ධි ලැබිලා තම තමන්ගේ ජාතිකරණ නැතන පාලි උගත් වැඩියෙන් ඉන්නේ කොහෙද? සුද්ධ හිටපු කාලේ. සංස්කෘතික උගත් කවුද වැඩියෙන් ඉන්නේ? සුද්ධ හිටපු කාලේ. කලාකරු ඔක්කොම බිහිලා තින්නේ එහෙමයි. අද අපි නිදහසෙන් අවුරුදු 30කට පස්සේ කවුරුත් නැහැනේ දැන් ඉන්නේ. අතන බෙලෙක කැලිටි ගන්නේ. අපි පවා බෙලෙක් කවි. කවුරු නැති රටේ මිනිස්සු වෙච්ච මිනිස්සුනේ අපි කියන්නේ. හරිද? ඒක දැන් ගොඩක් අය කියන මේකට උනේ ඒක භාෂාව කියලා. නෑ ඒක භාෂාව විතර නෙමෙයි. බ්‍රිතාන්‍ය මේ ඩොයිලිව හරියට කියව ගන්නන ඩොයිලි විසින් ඇති කළ ගීලා දුන්නු පදනම විශාල විද බලපෑම. මොකද අපේ සංස්කෘතික සමානකමක් තිබුණ බ්‍රිතාන්‍යය අපි අතර. ඒ රාජකීය සමාජයේ ඒ බරගත්තු මොකද බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුල් වීලා තහවුරු වෙන්න හේතු වෙන්නේ. බ්‍රිතාන්‍යයෙන් දුන්න ප්‍රජාතන්ත්‍රවාද බොලින්මත් හදා බලන රටක් බවට අපි පත් කරගන්නේ. මොකද බ්‍රිතාන්‍යයෙන් සිළු අත්හදා බැලීම් කරේ අපිත් එක්ක. නාගරික නගර සභා ක්‍රමයක් අත්හදා බැලුවේ ආසියාවේ, ඡන්ද ක්‍රමයක් අත්හදා බැලුවේ, රේල් පීඩ අත්හදා බැලුවේ, යුද මධ්‍යස්ථාන අත්හදා බැලුවේ, තෙල් ටැංකි වරායල ඔක්කොම අපි තමයි මේ පරීක්ෂණ කරේ. ඒක සිවිල්. උට භාෂාවක් තිබුණ අවුරුදු දහස් ගාණක් තිස්සේ අපිටත් තිබුණා. අපි සමානයි. ඉතින් සමහරනම් කියන මේක ඉරිෂා වැඩි වෙලා තමයි අපේ රජකම නැති කරේ කියලා. එහෙම කතාවක් යනවනේ. බ්‍රිතාන්‍ය මේ ලංකාවේ රජකම නැති කරේ ඒකයි කියලා. නමුත් ඒගොල්ලන් තායිලන්තේ නැති කරේ නැහැනේ. ඒකට අපිත් බලපෑවා. අපි බ්‍රිතාන්‍යත් එක්ක ඕන විදිහට ගැටින් නැතුව අර තායිලන්තයේ උපක්‍රමයේ බලන තායිලන්තයේ රජුරු අද තායිලන්තේ 90% බෞද්ධ ජනගහනට වැටුනේත් නැහැ. තායිලන්තේ බ්‍රිතාන්‍යයට ඇටැක් කරේ නැහැ. අල්ලගන්නක මැද්දේ කොස්සලකව හරි අරන් යන බ්‍රිතාන්‍යයේ රජකම නැති කරේත් නැහැ. අදත් ඒ රජකම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදෙත් එක්ක මේ ඉතින් ඔයාගේ ප්‍රශ්නට ආවේ අපි සාහිත්‍ය කලාව උපරිමයෙන් වර්ධනය අපිට වෙන ප්‍රශ්න නැහැනේ. මොකද භාණ්ඩාගාරේ ප්‍රශ්න හිතන දෙයක් නෑ අපිට ඒ වෙලාවේ. ආණ්ඩු පත් කරගන්න ප්‍රශ්නයක් නෑ. ස්ට්‍රයික් ප්‍රශ්න කරන්න ඔය අද තියෙන ප්‍රශ්න එකක්වත් අපිට නෑනේ. අපිව හරියට ෆුල් ටයිම් දේශපාලනට ලක්ෂ දෙකක් දීලා අතහැරියොත් දැන් මට පොත් ලියන්න කියලා මම පොත් 30ක් විතර දවසට ලියනවා. මට වෙන වැඩක් නෑ. දැන් මට කන්න බොන්න අඳින්න ඔක්කොම හොයා ගන්න ගියා මගේ ශාස්ත්‍රීය අරගලේ පටු වෙනවා. ලාංකික ජාතිය ශාස්ත්‍රීය අරගලේ පුළුල් වුණා සුද්ධෝ අපිව ෆුල් ටයිම් නඩත්තු කරේ හින්දා. වස්තූරිය හැදුනහම ඒකටත් එන්නත ගෙනල්ලා ඉදින්නේ ඒගොල්ලන්නේ.
ඒගොල්ලන් තමයි ලංකා බලා ගියාගත්තේ. ඒ හින්දා අපිට තිබුණේ අපේ සංස්කෘතික අවකාශය, අපේ භාෂානුත්තර ඥානය, අපේ නැති වෙච්ච උරුමයන් පුරාය පරණ විතල්ල මේ ඔක්කොම බිහි වෙන්නේ ඒක ඇතුලේ තමයි. අපිට වෙන අරගල දුන්නා. දැන් මොකක්ද උනේ නිදහස ගත්තට පස්සේ අපේ ආර්ථික සාක්ෂරතාවය, අපේ මානසික සාක්ෂරතාවය, අපේ මනස සැලකිය යුතු ප්‍රමාණයක් මේ රට ගොඩ ගන්න කියලා අපිට වැය කරන්න වුණා. දැන් රට ගොඩ ගන්න නැති නිසා අපේ මුළු කාලෙදී අපේ කලාකරුවන්ට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? හැමෝගෙම දේශපාලන කෑලි වෙන්නනේ. අපිටත් අකමැත්තෙන් හරි කාගේ හරි දේශපාලන කෑල්ලක් වෙනවා රට ගොඩ ගන්න කියලා. මොකක්ද ඒකෙන් වෙන්නේ? අපේ වටිනා කාලේ නාස්ති වෙනවා. දැන් ඉතින් වෙලා තියෙන්නේ ඒකින්ද මේ රමණීය සිහිනය හේතුව තමයි මේ රාජකීය සමාජ දෙකක් එකට එකතු වෙලා හිටියේ. ඒගොල්ලන් මැනවින් අනුරාධපුරේ ආරක්ෂා කරන්නේ කුඩු කරලා යන්න තිබ්බනේ. ශ්‍රී මහා බෝධිය කපලා ගිනි තියලා යන්න තිබ්බනේ. අපිට මොකද්ද කරන්න පුළුවන් සානුක ඒක කරාන? දලදා කුඩුපට්ටම් කරලා යන්න තිබ්බනේ. මොකද 48න් පස්සේ අපිට කැලරි ගහන්නත් බෑ. මොකද්ද කරන්න පුළුවන් අපිට? ඒගොල්ලන් දැනගත්ත එක. ඒ සමාන අපි කියන සේම් සමාන මාතිකා මනසක් අපි දෙගොල්ලෝ අතර තිබුණා. විශේෂයෙන්ම මේ බ්‍රිතාන්‍යයේ මේ ගොඩක් අය කියන එක මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලිබරල් වාද ජයග්‍රහණයත් එක්ක ඇතිවෙච්ච මනෝභාවයක් කියලා ඒවත් බලපෑවා. හැබැයි මේ ආසියාතික සහ යුරෝපීය රාජතාන්ත්‍රික න්‍යායවර මං කිව්ව ලෝක ගෝලයේ තියෙන විශේෂ දූපත් රාජ තුන අපි තුන්ගොල්ලගේ නෑකමක් තියෙනවා. අපි ලෝක මොනෝතරම් ජාතින්ට අතරිය අපි ආදරේ ජපන් උන්ටනේ. ජපන් ලව් එක පුදුම ලව් එකක් අපේ. ජපන් උන්ගෙත් එහෙමයි. අපිට බෝම්බත් ගැහුවා ජපානේ. හැබැයි අපි ජපානෙත් එක්ක තරහ නැහැ. අපි ඉතින් චීනයට කැමති නැහැ අපේ ජන විඥානේ බලන්න මේ. අපි හදවතින්ම චීනුන්ට එච්චර කැමති නැහැ. චීනුව අපිට බෝම්බ ගහලත් නැහැ. අපි කැමති නැහැ. දැන් ඉන්නේ චීන විතරයි. ඔව් දැන් අපි ජර්මන් කාරයන්ට කැමති නැහැනේ. අපි ජර්මන් කාරයෝ අපිට බෝම්බ ගහලා නැහැ බ්‍රිතාන්‍යෝ තරම්. අපි මරලා නැහැනේ. හැබැයි අපි බ්‍රිතාන්‍ය තරම් ජර්මනියට කැමති නැහැනේ. බලන්න අපේ පොදු විඥානේ හැදෙන්නේ කොහෙන්ද? අන්න ඒවා අපේ දර්ශන මාන වලට අහු වෙන්නේ නැති ඓතිහාසික විඥානයක් අපේ ජෙනටික් ඇතුලේ තියෙනවා. අපේ ඥානමය එකගතාවයෙන් අපේ දෙගොල්ල දියුණු වුණා. ඉතින් ඒක අවබෝධයෙන් වෙච්ච දෙයක්. ඉතින් සුදු පන්ති විශේෂයෙන්ම ජෝන් ඩොයිලිගෙන් ආරම්භ වෙලා හිල්නෙවිල්ගේ ඉඳලා යන කැට්රන් පියතුමා දක්වා යන හැස්ලම් පියතුමාලා දක්වා එන ඒ බ්‍රිතාන්‍ය සිවිල් පන්තියේ දැනුගත් සමාජය මේක හරියට මේ පාලම ඇති කළා. ඉතින් ඒ සංස්කෘතික නෑකම ඒ රාජකීය බැඳීම බලපෑව කියන එක තමයි තියෙන්නේ. මොකද ලංකාවේ කෞතුකාගාරයට ගියාම බ්‍රිතාන්‍යයන් අපිට තිබුණු බැඳීම පෙන්නනවා. ඔව් ඉතින් අපි ලස්සන තැනකින් නැවතුනේ ඒ බැඳීම අපි අර සාකච්ඡා මුලදී කියපු දේ අපෙන් ගත්තා අපිට ආපහු දුන්නා. අපි මම හිතන්නේ ඒක හොඳ අදහසක් මේ වෙලාවේ. සුජිත් ඒක ලස්සන වචනයක් මේ වෙන බොරුවට අර අපි ආටෝප කරගෙන නිදාස් දවසේ මේ අපි අර අපිනුත් නෙවෙයි අපි වෙන කොහෙන් හරි ගත කාලතුවක්කු අපේ පෙන්නගෙන වඩා මේක අපිට හොඳ දෙයක් කරගන්න පුළුවන් නම් අපෙන් ගත්ත අපිට දෙයක් දුන්නා අපිට ලැබුණේ මොනවද ඒ ලැබුණු දේ මේ රට ලස්සන කරගෙන අර වලපාලට වැටලා ඉන්න රටින් අපි සියලු දෙනා නැගිටිලා ගොඩට එන්න පුළුවන් දෙයක් හිතමු කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ස්තුතිවන්ත වෙනවා නිදහස් දවසේදී සුජිත් අක්කරත් අපේ ප්‍රවීණ සාහිත්‍යවේදියා සහ ඉතිහාස විචාරකයා අපිත් සමග එකතු වුණාට අපි යලිත් දවසක මේ වගේ next voice තුලින් හම්බ වෙමු බලාපොරොත්තු වෙමු. සමුගන්නවා. සුබ දවසක්.